පැසිව් වොයිස් කියලා කියන්නේ මොකක්ද? පැසිව් වොයිස් කියලා කියන්නේ අපි සාමාන්‍ය විදිහට දන්නවා අපි සාමාන්‍ය එදිනදා ජීවිතේ හරි යම් කිසි දේවල් ගොඩක් තියදී අපි ඉංග්‍රීසි වල යූස් කරන්නේ ඇක්ටිව් වොයිස්. ඇක්ටිව් වොයිස් යූස් කරාට අපිට පැසිව් වොයිස් කියලා තව ෆෝම් එකක් තියෙනවා ඉංග්‍රීසි වල අපිට යම් දේවල් ඇක්ටිව් වොයිස් වලින් අචීව් කරන්න බැරි යම් දේවල් එක්ස්ප්‍රස් කරද්දී කියනකොට අපිට පැසිව් වොයිස් අවශ්‍ය වෙනවා. හරිද? ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වලට කන්වර්ට් පැසිව් පැත්තට කන්වර්ට් කරන්නම නෙවෙයි පැසිව් වොයිස් තියෙන්නේ අපිට යම් කිසි සමහර තැන්වල ඇක්ටිව් වොයිස් යොදන්න බැරි තැන්වල අපිට පැසිව් වොයිස් යොදන්න වෙනවා. අන්නේ තැන් කවර් කරගන්නත් තමයි අපිට පැසිව් වොයිස් කියන මේ ෆෝම් එක අවශ්‍ය වෙන්නේ. මොකක්ද ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් වල තියෙන වෙනස? මේක සාමාන්‍යයෙන් බැලුවට පස්සේ මේ ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් සහ පැසිව් වොයිස් සෙන්ටෙන්සස් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ කියලා ඔයාලට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන්. එකම විදියට තියෙන්නේ එකම verbs subject dative objects එම යූස් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙතන ලොකු වෙනසක් නැහැ කියලා. හැබැයි මේක අපි ඩීප්ලි අරගෙන බැලුවොත් මේකේ ලොකු වෙනසක් තියෙනවා. හරිද? මේකේ ලොකු වෙනසක් තියෙනවා. අපිට පේන්නේ සාමාන්‍ය සෙන්ටෙන්ස් එකක් ගත්තට පස්සේ මේකේ ලොකු වෙනසක් නැහැ කියලා. අපි සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට අරගෙන බලමු ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. Someone eats cake. සරලව ගොත දෙන උදාහරණය someone cake කනවා. හරිද? සිංගියුලර් කෙනෙක් නිසා verb එකට s එකක් එකතු කරලා someone eats cake කියලා අපි ඇක්ටිව් වොයිස් වලින් දෙනවා. හරි. ඊට පස්සේ ඕක පැසිව් ෆෝම් එකට පැසිව් වොයිස් වලට ඕක කන්වර්ට් කරනකොට කන්වර්ට් කරද්දී ලියවෙන්නේ මෙන්න මේ විදියට. The cake is eaten by someone. The cake is eaten by someone. මෙතන ඔයාලට පේනවා ඇති මෙම කලර් කරලා තියෙනවා එක subject එක verb එක සහ object එක different colors වලින් so that you could identified what is the verb, what is the subject, what is the object කියලා. හරිද? ඒ ටික හඳුනා ගැනීමේ පහසුව නිසා මම පොඩ්ඩක් කලර් කරලා තියෙනවා. එතකොට එයාලට පහසුයි. දැන් මෙතන බැලුවට පස්සේ එයාලට පේනවා ඇක්ටිව් වොයිස් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක මෙතන ඇවිල්ලා තියෙනවා කියලා ඉස්සරහට. හරිද? පැසිව් ෆෝම් එකට යනකොට ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ verb එකේ ෆෝම් එක වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක තියෙන තැනට ගිහිල්ලා තියෙනවා. හරිද? සම්පූර්ණයෙන්ම මේකේ එක්ස්චේන්ජ් වෙලා තියෙනවා සබ්ජෙක්ට් ඇන්ඩ් ඔබ්ජෙක්ට් තියෙන පොසිෂන්ස් දෙක එක්ස්චේන්ජ් වෙලා තියෙනවා ඇක්ටිව් වොයිස් වලින් ඉඳලා පැසිව් වොයිස් වලට සෙන්ටෙන්ස් එක කන්වර්ට් වෙනකොට. හරි. අපි බලමු පහළ තියෙන උදාහරණ එක්ස්පෑන්ඩ් කරලා කොහොමද ඒක වෙන්නේ කියලා. someone eats cake කියලා ගත්තට පස්සේ අපි දන්නවා someone කියලා කියන්නේ සබ්ජෙක්ට් එක. හරිද? ඊට පස්සේ eats කියලා කියන්නේ නැත්නම් eat කියලා කියන්නේ verb එක. මෙතන s adding s කරේ someone කියන එක singular subject එකක් නිසා. හරි. ඊට පස්සේ cake කියලා කියන එක object එක විදියට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් active voice වලදී අපි කරන්නේ object එකකට subject එකකින් වෙන දෙයක් ගැන කතා කරන එක. හරි. දැන් මෙතන someone eats cake කියලා කිව්වට පස්සේ කියන්නේ cake එක කනවා someone විසින්. හරිද? cake එක කනවා someone විසින්. ඒ කියන්නේ cake එක තමයි මෙතන someone ගේ action එකට වාජනය වෙන්නේ. तो someone කියලා කියන subject එක. someone තමයි cake එක කන්නේ. හරිද? ඒතකොට subject verb object කියන මේ form එකෙන් තමයි active voice අපි සාමාන්‍ය sentences build කරන්න generate කරන්න. හරි. ඊට පස්සේ මේක passive form එකට එනකොට ඔයාලට පේනවා ඇති මම arrow heads වලින් දාලා ඒ movement එක පෙන්නලා තියෙනවා. object එක move වෙනවා ඉස්සරහට. හරිද? subject එක දෙන position එකට object එක move වෙනවා. හැබැයි ඒකට subject කියලා අපි කියන්නේ නැහැ. object එකම තමයි එතෙන්ට move වෙන්නේ. ඊට පස්සේ verb එක තියෙනවා. verb එක තියෙන position එකම hold කරගෙන ඉන්නවා. හැබැයි අර additional දේවල් ටිකක් extra stuff ටිකක් add වෙලා තියෙනවා. මම ඒ ටික mention කරන්නම් while ongoing the lesson. ඊට පස්සේ subject එක move වෙලා තියෙනවා object එක තියෙන position එකට. හරිද? subject එක move වෙලා තියෙනවා object එක තියෙන position එකට. හැබැයි ඒකට අපි object කියලා කියන්නේ නැහැ. මෙතන මේ positions exchange වීමක් තමයි පෙන්නලා තියෙන්නේ active voice එකෙන් passive voice එකට sentence එක convert වෙනකොට. හරි. එතකොට අපි බලමු active voice වලේ අපි කියාපු sentence එක අපි passive voice වලින් කියන්නේ කොහොමද කියලා. හරි. passive voice වලින් කියනකොට අපි කියන්නේ the cake is eaten by someone. මෙතන මේ is eaten කියන එක ඔයාලා දැනට idea එක ඔළුවේ තියාගන්න. මොකද මම මේක පස්සේ explain කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. දැනට මේ විදියට එන්නේ the cake is eaten by someone. මෙතන අපි is ගත්තේ මොකද? someone කියලා කියන කෙනා singular person කෙනෙක්.
හරිද? එතකොට එතන ඒක වචන පදයක් තියෙන්නේ නාම පදය. එතකොට අපි is කියලා ගත්තා. The cake is eaten by someone. අනිත් එක cake තියෙන්නේ එකයි. හරිද? cake එකයි. cake ගොඩක් නැහැ. cake කියලා තියෙන්නේ එකයි. එතකොට අපි cake ගොඩක් තියුණා නම් මෙතන අපිට බහුවචන පදයක් යොදා ගන්න පුළුවන් එතෙන්ට. The cake is eaten by someone. එතකොට මෙතන සරලව Excuse me, sir. yes. Excuse me, sir. yes. මෙතන cakes කියලා තිබුණා නම් ආ කියලා ඒ කියන්නේ ඔව්. සමන් ඒක වචන නිසා නෙවෙයිද නෑ cake එක කියන එක singular object එකක් නිසා තමයි අපි is use කරන්නේ. මෙතන cakes කියලා තිබුණා නම් ආ use කරන්න පුළුවන්. The cakes are eaten by someone. එතකොට someone එක්කෙනෙක් වුණා කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද cakes ගොඩක් තියෙන නිසා cakes ටික ඔක්කොම ආ කියන එකෙන් අපිට ගන්න පුළුවන්. The cake කියලා ගත්තොත් cake එකක් නේ. එතකොට අපි is කියන form එක තමයි එතෙන්ට යොදන්න වෙන්නේ helping verb එක. දැන් cakes ගොඩක් තිබුණොත් ආ කියන helping verb එක තමයි අපිට verb එකට කලින් යොදා ගන්න වෙන්නේ. හරිද? okay sir okay. ඊට පස්සේ මෙතන මේ passive form එකකින් අපි sentences එකක් build කරාදී නැත්නම් active voice sentence එකක් passive voice වලට convert කරනකොට මෙන්න මේ ඔයාලට පේනවා ඇති මේ by someone කියලා subject එකට by කියන preposition එක add වෙලා තියෙනවා. හරිද? by someone කියලා තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. මේ විදියම නෙවෙයි passive form එකකින් අපි ලියන්නේ ගොඩක් මම මේ තාම පටන් ගන්න නිසා ඔයාලට active voice එකක් passive voice වලට convert කරලා එන විදිය ගැන තමයි පොඩ්ඩක් ඉස්සෙල්ලා කියලා දෙන්නේ. මොකද මේක familiar වෙන්නේ. හරිද? by someone කියලා තමයි අපි කියන්නේ. හරිද? එතකොට by කියන preposition එක මෙතන add වෙලා තියෙනවා. මෙන්න මේ by කියන preposition එකත් එක්ක ඒ යම්කිසි ඒ object එකට ඒ ක්‍රියාව කරන කෙනාට අපි කියනවා doer කියලා. හරිද? doer කියලා කියන සාමාන්‍ය ක්‍රියාව කරන්න. හරිද? දැන් එතකොට active voice එකක doer someone. දැන් මෙතන passive voice එකකට නකොට doer වෙන්නේ by someone කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? by someone කියලා තමයි එතකොට doer කියලා ගන්න වෙන්නේ. එතකොට මේ doerට අපි කියනවා මෙන්න passive form එකක doerට අපි කියනවා agent කියලා. හරිද? මේක සාමාන්‍යයෙන් ඔළුවේ idea එක තියාගන්න agent කියලා අපි කියනවා passive voice එකක ඒ ක්‍රියාව කරන්න. හරිද? passive voice එකේ ඒ ක්‍රියාව කරන්න යාර අපි doer කියලා කියනවා නැත්නම් agent කියලා කියනවා. ඒ ටික සාමාන්‍යයෙන් ඔළුවේ තියාගන්න පොඩ්ඩක් ඉස්සරහට session එක කරගෙන යනකොට මේ වචන ටිකක් අපිට අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කොහොමද active voice form එකේ තියෙන එක passive voice වලට convert කරන්නේ when active voice is turning into a passive voice subject and object exchange their positions. හරිද? subject එකයි object එකයි යාගේ positions exchange කරගන්නවා. verb states in past participle form with the tense helping verb. මෙතන යාලට පේන ඇති verb එකේ form එක වෙනස් වෙලා තියෙනවා. හරිද? verb එකේ form එක base form එකෙන් තියෙනවා active voice වලදී base form එක කියලා කියන්නේ eats කියන එකේ eat තමයි base form එක. එතකොට ඒක s adding s වෙලා තියෙන්නේ මේ subject එක singular එකක් නිසා ඒක වචන පදයක් නිසා ඊට පස්සේ ඒ verb එකම passive form එකට convert කරනකොට ඔයාලට පේනවා ඇති helping verb එකකුත් එක්ක ඒකේ tense එක මාරු වෙලා තියෙනවා. හරිද? අතන තියෙන verb එක තියෙන්නේ base form එකෙන් ඊට පස්සේ මෙතන passive voice වලට එක convert වෙනකොට verb එක තියෙන්නේ past participle form එකෙන්. ඔයාලට ඒ වෙනස පේනවා ඇති. කොහොමද active voice එකක් passive voice වලට convert වෙනකොට වෙන්නේ subject and object ඒ දෙකේ තියෙන positions exchange වෙනවා. ඊට පස්සේ verb එක base form එකේ ඉඳලා නැත්නම් මේක past form එකක වෙන්න පුළුවන් තියෙන්නේ නැත්නම් base form එක present form එකක වෙන්න පුළුවන් තියෙන්නේ ඉඳලා past participle form එකට මාරු වෙනවා helping verb එකකුත් එක්ක. ඒ helping verb එක depend වෙනවා ඒ subject එක මත helping verb එක depend වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි active voice වලින් passive voice වලට convert වෙනකොට sentence එකක් හැසිරෙන්නේ නැත්නම් behavior එක ওই විදිහට තමයි වෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වේ active voice වලින් ඉඳලා passive voice වලට convert වෙනකොට. දැන් අපි ඉස්සරහට කතා කරනවා passive voice, ඒ කියන්නේ active voice use කරන්න බැරි තැන් වල කොහොමද අපි passive voice use කරන්න කියලා. දැන් ඔයාලට මතක ඇති මම කිව්වා active voice වල subject කියලා කියන්නේ සමාන. හැබැයි passive voice වල subject කියන form එකට ආවට පස්සේ අපි කියන්නේ දෙන්න doer නැත්නම් agent කියලා. හරි. එතකොට ඒක by someone කියන විදිහට තමයි අපිට express කරන්න වෙන්නේ. doer නැත්නම් agent අපි passive form එකක තියෙන්නේ by කියන preposition එකත් එක්ක. Okay. Should the agent always be included in a passive sentence? හැම passive sentence
එහෙකම agent include වෙන්න අවශ්‍යද? Should the agent always be included in a passive sentence? හැම passive sentence එකකම agent ඔයාලට මතක ඇති doer agent බයිකින් ප්‍රොසිෂන් එකත් එක්ක එන්නේ. ඒක include කරන්න අවශ්‍යද? Agent are not always compulsory and according to the situation it could be decided. Agents අපි හැම තිස්සෙම යොදන්නේ නැහැ. මම ඔයාලට කලින් කිව්වා මම අර උදාහරණයක් විදිහ නිසා තමයි අතන ප්‍රොසිෂන් එකත් එක්ක දාලා සමන් කියන එකේ යෙදුවේ ඒකේ ඒජන්ට් කියලා ගත්තේ. ඒ ඒජන්ට්ලා පැසිව් ෆෝම් එකේ එන හැම සෙන්ටෙන්ස් එකකම අපි යූස් කරන්නේ නැහැ. හරිද? හැම සෙන්ටෙන්ස් එකකම අපි ඒජන්ට් කියන එක යූස් කරන්නේ නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා යම්කිසි ඩුවර් කෙනෙක් හරි යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් හිටියොත් එහෙම සෙන්ටෙන්ස් එකේ හරිද? අන්න එතකොට අපිට අර ඒජන්ට් එතෙන්ට ඇඩ් කරන්න වෙනවා. නැත්නම් ඩුවර් එතෙන්ට ඇඩ් කරන්න වෙනවා. ඒක ඩිසයිඩ් කරන්න ඕන ඔයාලා ඒ තියෙන සෙන්ටෙන්ස් එක අනුව. හරිද? ඒ තියෙන සෙන්ටෙන්ස් එක අනුව තමයි මෙතෙන්ට අපි ඩුවර් නැත්නම් ඒජන්ට් ඇඩ් කරනවද පැසිව් ෆෝම් එකට මේක කන්වර්ට් වෙනකොට නැද්ද කියලා තීරණය කරන්න ඕන. හරිද? Use of agents in passive voice. Agents ලා use වෙන තැන් මොනවද? passive sentences වල. passive voice වල මේ agents නැත්නම් මේ doer by කියන preposition එකත් එක්ක එන doer use වෙන තැන් මොනවද? passive voice වල. අපි බලමු. First one, when the agent is new information. If it is important to mention according to the perception of the writer speaker. අපි හිතමු අපිට මොනවා හරි අලුත් දෙයක් අලුත් තොරතුරක් හරිද? යම්කිසි new information අපිට කලින් අහන්නට ලැබිලා නැති යම්කිසි දෙයක් ගැන මෙන්ෂන් කරනවා නම් කවුරු හරි කෙනෙක් හරිද? නැත්නම් අපි හිතමු අපි ඒක ලියනවා නම් නැත්නම් අපි ඒක කාට හරි verbally express කරනවා නම් අපිට කලින් අත්දකින්න නොලැබිච්ච දෙයක්. It's a new thing. එහෙම දෙයක් අපි කාට හරි express කරනවා නම් you can use passive voice. You can use passive voice to express those feelings and you can use the agent in that particular moment. හරිද? ඒ මොහොතට අපිට agent use කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා agent කියන්නේ by කියන preposition එකත් එක්ක තියෙන doer. හරිද? කවුරු හරි කෙනෙක් තමයි by කියන preposition එකත් එක්ක කියන එකක් තමයි අපි කියන්නේ agent කියලා. ඒක ඔළුවේ තියාගන්න මේ agent කියන වචනේ. මොකද නැත්නම් මේක ඉස්සරහට යනකොට පොඩ්ඩක් unfamiliar වෙන්න පුළුවන්. මොකද මේ agent කියන එක ඔළුවට තියාගත්තේ නැත්නම් by කියන preposition එකත් එක්ක යම්කිසි ක්‍රියාවක් කරන දෙයක් තිබුණොත් අපි ඒක agent කියලා තමයි සලකන්නේ. හරිද? එතකොට දැන් අපි කතා කරගෙන ගියේ passive voice වල කොහොමද මේ agents ලා add වෙන්නේ කියලා. හරිද? මේ agents ලා use වෙන්නේ මොන තැන්වලදීද කියලා. හරිද? first එක විදිහට අපි ගත්තේ පළවෙනි point එක විදිහට අපි ගත්තේ when the agent is new information. ඒ කියන්නේ අලුත් තොරතුරක් අපිට දැනගන්න ලැබෙන අලුත් තොරතුරකදී ඒක කියන ස්පීකර් හරි නැත්නම් මේක ලියලා තියෙන කෙනා හරි writer හරි එතෙන්ට use කරනවා agent. example එකක් විදිහට තියෙනවා he was attacked by an unidentified creature. හරිද? මෙතන කියලා දෙනවා example එකක් විදිහට. දැන් මෙතන සාමාන්‍ය අපි හිතමු අපි නොදන්නා සත්‍යයක විසින් කාට හරි ප්‍රහාරයක් එල්ල කරොත් අපි ඒ සතා ගැන දන්නේ නැහැ. ඒක අපිට අලුත් තොරතුරක්. හරිද? It's a new information so that you could use the preposition by with the subject that has been attacked. හරිද? එතකොට by කියන preposition එකත් එක්ක ඒ attack කරපු subject එක අපිට යොදා ගන්න පුළුවන් agent විදියට. අපි කියනවා කාට හරි යාළුවෙකුට අපි දැන් මම හිතන්නකෝ මම ගිහලා මගේ යාළුවෙකුට වෙච්ච සිදුවීමක් මම කාට හරි කියනවා. එතකොට එයාට ඒක අලුත් තොරතුරක්. මට අලුත් තොරතුරක් නොවුනට ඒක එයාට අලුත් තොරතුරක්. එතකොට මට කියන්න පුළුවන් he was attacked by an unidentified creature. ඒ කියන්නේ මගේ යාළුවට මෙන්න මෙහෙම අනතුරක් සිද්ධ වුණා. කවුද කියලා හැබැයි දන්නේ නැහැ අනතුර සිද්ධ කරේ ප්‍රහාරය එල්ල කරේ. එතකොට මම කියනවා he was attacked by an unidentified creature. ඔහුට ප්‍රහාරයක් සිද්ධ වුණා නොහඳුනන සත්වයක විසින් කියලා කියනවා. හරිද? එතකොට අපි ඒක passive form එකෙන් තමයි කියලා තියෙන්නේ. He was attacked. ඔයාලා මේ form එක හැදෙන හැටි මම කියලා දෙනවා. passive form එක එනකොට he was attacked by an unidentified creature. දැනට බලා ගන්න මේ agent අපි use කරන්නේ කොයි වගේ තැන්වලද කියලා. තාම මේ passive form එක හැදෙන හැටි කියලා දුන්නේ active voice වලින් passive voice වලට හැදෙන එක විතරයි. passive form එක create වෙන හැටි මම කියලා දෙන්නම් tenses wise. හරිද?
දැනට මේක ඔළුවේ තියාගන්න. දැනට කතා කරන්නේ අපි ඒජන්ට් ගැන. මොන තැන්වලද අපි passive voices වල agent use කරන්න කියලා. හරිද? The second thing is when it is a non-human noun. හරි. දැන් අපි ඉස්සෙල්ලා එකේ කතා කරේ agent අපි යොදනවා by කියන preposition එකත් එක්ක ඒක new information එකක් නම් අලුත් තොරතුරක් නම්. හරිද? ඊට පස්සේ second point එක විදිහට අපි agent යොදන්නේ ඒක non-human noun එකක් නම්. When it is a non-human noun. If the agent is not a live thing. හරිද? agent කියන එක ජීවත් වෙන්න ඒ කියන්නේ doable thing එකක් නෙවෙයි නම් thing එකක් නෙවෙයි නම් අපිට මෙතන by කියන එකත් එක්ක අර non-human noun එක use කරලා එතන agent විදියට අපිට use කරන්න පුළුවන් passive voice sentences වල. හරිද? examples විදියට ගත්තොත් 10 people were killed by the flood. The flood කියලා කියන්නේ ගම් වතුර නිසා 10 දෙනෙක් මරණයටපත් වුණා. හරිද? ඔයාලට සාමාන්‍යයෙන් නිවුස් කියනකොට වගේ ඉංග්‍රීසි නිවුස් අහනවා නම් මෙන්න මේ විදියට ඇහිලා ඇති. ගොඩක් වෙලාවට පැසිව් ෆෝම් එක තමයි යාලා යූස් කරන්නේ. මොකද යාලට ඒක එක්ස්ප්‍රස් කරන්න පහසුයි. සාමාන්‍ය ඇක්ටිව් වොයිස් වල යම්කිසි දෙයක් කියනවට වඩා පැසිව් ෆෝම් එකෙන් යම්කිසි සිදුවීමක් එක්ස්ප්‍රස් කරන්න පහසුයි. මොකද ඒක Tamanට වෙච්ච සිදුවීමක් නොවන නිසා අපිට අර වෙන ස්ටෝරි එකක් අපිට ඩෙවලොප් කරන්න තියෙන නිසා අපිට පැසිව් ෆෝම් එකෙන් ඒ ස්ටෝරි එක ඩෙවලොප් කරන එක ඒක පහසුයි ඇක්ටිව් වොයිස් එකෙන් කරනට වඩා. හරි. ඒ නිසා දැන් ඔයාලට යම්කිසි දෙයක් එක්ස්ප්‍රස් කරන්න තියෙනවා නම් ඒක it's not thing related to you so that you could use passive voice. මෙන්න මේ strategy එක ඔයාලා ඔලුවට දාගන්න. ඒ කියන්නේ ඔයාලට නොවෙච්ච දෙයක් වෙන කාට හරි වෙච්ච දෙයක් ඔයාලට තියෙනවා නම් කාට හරි එක්ස්ප්‍රස් කරන්න නැත්නම් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ඩිස්ක්‍රයිබ් කරන්න හරිද? ඒ වගේ මොහොතකදී ඔයාලට passive form එක use කරන්න පුළුවන්. Easily you could explain what happened there. හරිද? ඒක ඔයාලට හරි පහසුවෙන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඇක්ටිව් වොයිස් එක යූස් කරනට වඩා. දැන් අපි කතා කරගෙන ආවේ ඒජන්ට්ස්ලා පැසිව් වොයිස් වල යූස් කරන තැන්. එතෙන්දී අපි ඉස්සෙල්ලාම කතා කරා ඒජන්ට් කියන එක new information එකක් නම් අපි by කියන එකත් එක්ක ඒජන්ට් යූස් කරනවා එතන. ඊට පස්සේ අපි කතා කරා noun එක preposition එකත් එක්කන noun එක non human noun එකක් නම්. හරිද? ඒ කියන්නේ live thing එකක් නෙවෙයි නම් අපිට එතන යූස් කරන්න පුළුවන් කියලා කිව්වා agent. 10 people were killed by the flood. මොකද මෙතන අපි agent use කරේ නැත්නම් මේ sentence එක සම්පූර්ණ නැහැ. ඔයාලට හොඳටම පේනවා ඇති. දැන් අපි පළවෙනි example එක විතර ගත්තොත් he was attacked. දැන් agent විදිහට අපි දාලා තියෙන by an unidentified creature. ඒක හොඳටම මම ඔයාලට highlight කරලා underline කරලා තියෙනවා මොකක්ද agent කියලා. he was attacked කියන එක විතරයි. එතකොට අපි මේ agent අයින් කරොත් මෙතන එතකොට අපිට ඒ sentence එක complete නැහැ. හරිද? he was attacked කියලා කිව්වට පස්සේ ඒක complete නැහැ sentence එක. හරිද? ඊට පස්සේ දැන් පහලෙක් ගත්තොත් 10 people were killed. 10 people were killed කියලා කිව්වට පස්සේ මොන මොහොකින් මැරිලාද මිනිස්සු 10 දෙනෙක් ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට ඒක අංග සම්පූර්ණ නැහැ. ඒක සම්පූර්ණ නැහැ sentence එක. හරිද? ඒ නිසා තමයි අපිට මෙතන agent කෙනෙක් use කරන්න අවශ්‍ය වෙන්නේ. Okay. Number 3. When the agent is a well-known person. When the agent is a well-known person. If the agent is known by the majority people. ඒ කියන්නේ agent කෙනෙක් අපිට යොදන්න පුළුවන්. ඒ agent කෙන එතෙන්ට යෙදෙන කෙනා හොඳට දන්න කෙන popular person කෙනෙක් නම්. මිනිසුන් අතර ජනප්‍රිය කෙනෙක් නම් නැත්නම් හැම කෙනෙක්ම වගේ දන්න කෙනෙක් නම් අපිට අන්න එදෙන්ට agent යොදන්න පුළුවන්. හරි. දැන් අපි මෙතන example එක විදිහට අරගෙන තියෙනවා. Famous 5 was written by Enid Blyton. හරි. Famous 5 කියන ඒ series එක was written ලියන ලද්දේ Enid Blyton විසින්. හරි. Famous 5 ලියන ලද්දේ Enid Blyton විසින්. දැන් මෙතන by Enid Blyton ආවේ නැත්නම් Famous 5 was written කියලා කියනවා. එතකොට අපිට අර agent නැති නිසා මේ sentence එක සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. දැන් අපි ඉගෙන ගත්තා agents passive voice වල use කරන්න ඕන තැන් තුනක්. මෙන්න මේ තැන් තුන තමයි අපි අනිවාර්යයෙන්ම agent use කරන්න ඕන passive form එකේදී. පළවෙනි එක තමයි agent කියන එක new information එකක් නම් agent, second එක තමයි non human noun එකක් නම්, තුන්වෙනි එක තමයි well known person කෙනෙක් නම්. හරි. ඔන්න ඔය points තුනේදී ඔන්න අවස්ථාවන් තුනේදී අපි අනිවාර්යයෙන්ම by කියන preposition එකත් එක්ක subject එක තියන්න ඕන. මොකද නැත්නම් ඒ sentence වල තියෙන meaning එක හරියට deliver වෙන්නේ නැති නිසා. Okay. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ
agents use කරන තැන්. හරිද? agents use කරන තැන්. දැන් කතා කරනවා අපි agents are not used in passive voice. agents ලා use කරන්නේ නැති තැන් මොනවද passive voice වල? අපි ඉස්සෙල්ලාම කතා කරා පාඩම් පටන් ගනිද්දි කොහොමද active voice එකක් passive form එකට convert වෙන්නේ කියලා. ඊට පස්සේ කතා කරා ඒ passive voice එකේ subject එක නැත්නම් අන්තිමට subject එක තියෙන position එක මාරු කරාට පස්සේ subject එකට අපි කියනවා doer නැත්නම් agent කියලා by කියන preposition එකත් එක්ක. ඊට පස්සේ අපි කතා කරා ඒ agent යොදන්න ඕන තැන් මොනවද passive form එකෙන් අපි sentence develop කරනකොට. හරිද? දැන් අපි කතා කරන්න යනවා agent use නොවන තැන් මොනවද passive voice වල. When the person who does the action is not important to mention. When the person who does the action is not important to mention. හරිද? passive form එකේ agent කෙනෙක් use කරන්න අවශ්‍ය වෙන්නේ නැති තැනක් තමයි කවුද යම්කිසි දෙයක් සිදු වෙලා යම්කිසි සිදුවීමක් වෙනවා අපිට හැබැයි ඒක කරන කෙනා අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ doer කියන කෙනා අපිට අදාළ වෙන්නේ නැත්නම් අපිට අන්න එතන agents නැතුව passive form එකෙන් create කරන්න පුළුවන් sentence. When the person who does the action is not important to mention. එතකොට එතන හොඳටම idea එකක් තියෙනවා මෙතන doer කියන කෙනා neglect කරලා කියලා. When the person who does the action is not important. හරිද? action එක කරන කෙනා important නැහැ වැදගත් නැහැ mention කරන්න සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන ඉඳලා තමයි එතන agent අපි අයින් කරලා තියෙන්නේ ඒ passive form එකට යද්දි examples විදිහට තියෙනවා rubber is exported from Sri Lanka. ඒක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ඉඳලා rubber export කරනවා. හැබැයි කවුද කරන්නේ? මුක් කම්පැනි එකක් කරනවද? කවුරු හරි වෙන කෙනෙක් කරනවද? ඒක අපිට කිසිම අදාළතාවයක් නැහැ. අපි ඒකට තැනක් දෙන්නේ නැහැ. අපි කියන්නේ rubber export කරනවා ශ්‍රී ලංකාවේ ඉඳලා. Rubber is export from Sri Lanka කියලා අපිට sentence එක develop කරන්න පුළුවන්. හරිද? Second point එක විදිහට ගත්තොත් when the person who did the action is unknown. When the person who did the action is unknown. ඒ කියන්නේ යම් කිසි සිදුවීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ සිදුවීම කරන්න මුල් වෙච්ච පුද්ගලයා දන්නේ නැහැ. අපි දන්නේ නැති කෙනෙක් තමයි ඒ සිදුවීම කරලා තියෙන්නේ. හරිද? When the person who did the action is unknown. ඒ action එක නැත්නම් ඒ ක්‍රියාව කරපු කෙනා ගැන අපිට කිසිම idea එකක් නැහැ. අන්න ඒ වගේ තැන්වලදී අපි agents use කරන්නේ නැහැ. මොකද අපිට idea එකක් නැහැ මේක කවුරු විසින් කරපු දෙයක්ද කියලා. As an example, our shop was robbed yesterday. Our shop was robbed yesterday. කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ shop එක ඊයේ මං කොල්ල කෑවා. කවුද කරලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හරිද? කවුද කරලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට අපිට කියන්න පුළුවන් passive form එකෙන් කාට හරි ඒ විස්තරය කියද්දී අපි හිතමු පොලිසියට කියලා කම්ප්ලේන් එකක් කරනකොට අපිට කෙලිම කියන්න පුළුවන් our shop was robbed yesterday. හරිද? එතකොට අපි එතන ඉඳලත් නැහැ. අපිට ඒක අවබෝධයකුත් නැහැ. අපි දන්නේ නැහැ කවුද ඒක කරේ කියලා. අන්න එතෙන්දී අපි agent use කරන්නේ අපි කෙලිම කියන our shop was robbed yesterday කියලා. Okay. Third point. When general statements takes place. When general statements take place. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම වගේ දන්න දෙයක් ගැන අපි විස්තර කරනකොටත් අපිට agent අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? by කියන preposition එකත් එක්ක doer agent නැත්නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. As an example, India is considered a continent. India is considered a continent. Continent කියලා කියන්නේ මහද්වීපයක්. ඉන්දියාව මහද්වීපයක් ලෙස සැලකනවා. ඒක අපි හැමෝම වගේ දන්න දෙයක්. So that you don't need to include an agent here. හරිද? agent කෙනෙක් මෙතෙන්ට include කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ points තුනේදී තමයි අපි passive voice වල agent කෙනෙක් use කරන්නේ නැත්තේ. දැන් අපි කලින් ඉගෙන ගත්ත agent කෙනෙක් use කරන්න වෙන තැන් passive voice වලදී දැන් ඉගෙන ගත්තා agent කෙනෙක් use කරන්නේ නැති තැන්. හරිද? agents are not used in passive voice. When the person who does the action is not important to mention, action එක කරපු කෙනා, ඒ ක්‍රියාව කරපු කෙනා mention කරන්න අවශ්‍ය නොවන තැන් වලදී අපිට agent අවශ්‍ය වෙන්නේ නැහැ mention කරන්න. When the person who did the action is unknown. හරිද? ඒ යම් කිසි සිදුවීමක් කරපු කෙනා දන්නේ නැත්නම් අපිට agent අවශ්‍ය වෙන්නේ නැහැ එතන mention කරන්න. When general statements take place. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම වගේ දන්න දෙයක් ගැන explain කරනකොට එතෙන්ටත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ agent use කරන්න. Okay.
දැන් ඉස්සෙල්ලා මම පටන් ගනිද්දිම කිව්වා අපිට තියෙනවා කියලා මේ ඇක්ටිව් වොයිස් වල ඉඳලා පැසිව් වොයිස් වලට කන්වර්ට් වෙනකොට සෙන්ටෙන්ස් එකක් ඒ තියෙන verb එකේ ෆෝම් එක වෙනස් වෙනවා කියලා මම කිව්වා. හරිද? ඒ verb එකේ ෆෝම් එක වෙනස් වෙනවා කියලා මම කිව්වා. ඒ ෆෝම් එක වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් අපිට ඇක්ටිව් වොයිසස් වල අපි යූස් කරනවා present tense, past tense and past participle කියන මේ ෆෝම් තුනම. හැබැයි පැසිව් වොයිස් වලට යූස් කරන්න තියෙන්නේ past participle කියන ෆෝම් එක විතරයි. හරිද? helping verb එකෙන් තමයි ඔය ආයතන sentence එක මොන tense එකට අදාළ දෙයක්ද කියලා පෙන්වන්නේ. මොකක්ද? helping verb එකෙන් තමයි tense එක මොන කාලෙට ඒ sentence එක මොන tense එකට අදාළ දෙයක්ද කියලා කියන්නේ. හරිද? නැත්නම් අපිට active voices වල අපි use කරන present tense එක නම් present tense එකට අදාළ වෙන විදිය verb, past tense එක අපි දෙයක් express කරනවා නම් ලියනවා නම් අපි ඒක past tense එකට අදාළ වෙන විදිය verb එකක් use කරනවා. ඒක past participle විදියට use කරනවා. ඒ කාලයට අදාළ වෙනවා නම් active voice වලදී. හරිද? passive form එකේදී හැබැයි මේ present past කියන මේ කොටස් දෙකකින් verb formation අපි include කරන්නේ නැහැ sentences වලට. අපි කරන්නේ කෙලින්ම verb එකේ past participle form එක තමයි add කරන්නේ. helping verb එකක් use කරනවා verb එකට කලින්. අන්න ඒ verb එක ඒ helping verb එකෙන් තමයි අපි පෙන්වන්නේ. නැත්නම් අපි යම් කිසි දෙයක් කියනවා නම් කියන්නේ මෙන්න මේ කාලයේ සිදු වූ දෙයක් කියලා. අන්නේ helping verb එක use කරලා. හරි. නැත්නම් මේක අනාගතයේ සිදු වන දෙයක්ද? නැත්නම් මේක මේ කාලේ සිදු වෙච්ච දෙයක්ද කියලා කියන්නේ helping verb එකෙන් තමයි අපි ඒකේ ඒ sentence එකේ tense එක පෙන්වන්නේ මොන කාලයට අදාළද කියලා පෙන්වන්නේ. හරිද? මතක තියාගන්න අනිවාර්යයෙන්ම passive form එකකින් ඔයාලා ලියනවා නම් passive form එකේ verbs තියෙන්න ඕන past participle form එකකින් විතරයි. past participle form එකකින් විතරයි. The verb formation are being changed according to the tense in active voice as follows. හරි verb formation එක active voice වල නම් tense එකට දාලා ඔන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ කියලා examples ටිකක් දීලා තියෙනවා. හරිද? present tense වල නම් awake කියලා ගමු. past tense එකට ඒක awoke වෙනවා. past participle එකට ඒක awoken වෙනවා. හරිද? තව එකක් ගමු. present tense එකේ grow කියලා තියෙනවා. ඒක past form එකට යනකොට grew වෙනවා. past participle වලට යනකොට grown වෙනවා. මෙන්න මේ formation තුන ගැන නම් හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. යම් කිසි දෙයක් ඔයාලා ලියන්න යනවනේ. ඒ කියන්නේ present tense එකේ තියෙන වාක්‍යයක් passive form එකට එහෙම නැත්නම් past participle verb එකක් හදලා passive form එකකින් ලියන්න කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මේ verb form එක කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ කාල තුනට අදාළව මේක practice කරනවම කියන්නේ තියෙන හැම verb එකක්ම ඔයාලා පුළුවන් නම් practice කරලා බලන්න ඔයාලගේ knowledge එක ඔයාලගේ ඔළුවේ තියෙන හැම verb එකක්ම practice කරලා බලන්න මේක past සහ past participle වලදී කොයි විදිහටද මේකේ form එක වෙනස් වෙන්නේ කියලා සමහර ඒවා තියෙනවා hit ඒ තුනම එකම විදියට යන්නේ. හරිද? ඒක අපි වෙනස් කරන්න ගියොත් තියෙන present එකේ තියෙන hit කියලා past එකේ තියෙන අර සාමාන්‍ය වෙනස් කරන විදිහට hitted කියලා එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒක practice කරලා බලන්න කොහොමද මේකේ මේ form එක වෙනස් වෙන්නේ present past and past participle වෙනකොට කියලා. හරිද? දැන් අපි කතා කරා ඉස්සෙල්ලා past participle තමයි passive form එකේ verb form එක. හරිද? passive voice වල තියෙන verb form එක වෙන්නේ past participle විතරයි. එක අතකින් ගත්තම ඒ නිසා ටිකක් මේක පහසු වෙනවා. මොකද අපිට verb එක වෙනස් කරන්න දෙයක් නැහැ. verb එකේ form එක past participle form එකේ විතරයි තියෙන්නේ. අපිට helping verb එකෙන් තමයි අපි tense එක පෙන්නන්නේ. As I told you earlier. In passive voice, verb form is not changed, and with the help of auxiliary verbs, helping verbs, tense will be changed. In passive voice, verb form is not changed, and with the help of auxiliary verbs, helping verbs, tense will be changed. Now, Isella mentioned kara, as I mentioned earlier, I told you we need some helping verbs to show the tense in passive voice. Harida. passive voice එක පෙන්වන්න නම් passive voice එක කොයි කාලයට අදාළ දෙයක්ද කියලා පෙන්වන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේක අපිට helping verbs අවශ්‍ය වෙනවා කියලා මේ past participle verb එකත් එක්ක. ඒ helping verb වලට අපි කියනවා තවත් නම auxiliary verbs කියලා. Some of you may have heard this word before, or you could heard auxiliary verb or helping verb. Okay, ඔය දෙකෙන් එකක් ඇහිලාද මොකක් හරි. එක්ක auxiliary verb කියලා ඇහිලාද නැත්නම් helping verb කියලා ඇහිලාද. හරිද? මේ දෙකම කියන්නේ එකම තේරුම තමයි තියෙන්නේ.
හරිද auxiliary verb කියලා කියන්නේ අපිට verb එකට help එකක් දෙන්න යොදා ගන්න වචන verbs ටිකක් තමයි අපි auxiliary verb කියලා කියන්නේ. auxiliary verbs මම මෙතන සරලව auxiliary verb එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. If you need to more information, do some diggings. පොඩ්ඩක් මේක රිසර්ච් එකක් කරලා බලන්න auxiliary verbs ගැන තව දුරටත් ඔයාලට දැනගන්න අවශ්‍ය නම්. හරිද? An auxiliary verb is a verb that changes or helps another verb. An auxiliary verb is a verb that changes or helps another verb. හරි. auxiliary verb එකක් කියලා කියන්නේ වෙනත් verb එකකට ඒ තියෙන verb එකේ form එක වෙනස් කරන්න හරි නැත්නම් මේ verb එකට උදව්වක් වෙන්න හරි තියෙන verb එකක්. හරිද? auxiliary verb එකක් කියලා කියන්නේ වෙන verb එකකට උදව්වක් කරන හරි නැත්නම් ඒකේ තියෙන formation එක වෙනස් කරන්න හරි උදව් කරන එකක් තමයි auxiliary verb කියලා කියන්නේ. You can see the auxiliary verbs as I list down below. List of auxiliary verbs. එතන list එකක් දාලා තියෙන auxiliary verb. සාමාන්‍යයෙන් auxiliary verbs කියලා අපි ගනිද්දී ඔයාලට ඒක category තුනකට ගොඩක් වෙලාවට අපිට mention කරලා ඔයාලට දකින්න ලැබෙයි. නැත්නම් හොයාගෙන ගියොත් හොයාගන්න ලැබෙවි. ඒ category තුන තමයි be, do, have. මෙන්න මේ be කියන form එක සහ do කියන form එක සහ have කියන form එක යටතේ තමයි ගොඩාක්ම auxiliary verbs තියෙන්නේ. හරිද? කියන helping verbs තියෙන be, do, have කියන මෙන්න මේ category තුන යටතේ. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මොකද මේ be form එකේ තියෙන ඒ helping verbs ගැන ඔයාලා දන්නවා. do form එකේ තියෙන helping verbs ගැනත් ඔයාලා දන්නවා. have කියන form එකේ තියෙන helping verbs ගැනත් ඔයාලා දන්නවා. ඒ නිසා මේක ලොකු issue එකක් වෙන එකක් නැහැ කියලා හිතනවා මම. මොකද මේ verbs ඔයාලට familiar නිසා. මේව use කරලා tenses build කරලා තියෙන නිසා. හරිද? List of auxiliary verbs. be කියන form එකේ යට තියෙන auxiliary verbs ටික තමයි am, is, are, was, were, being. හරිද? ඊට පස්සේ do කියන එකේ යට තියෙන auxiliary verbs ටික තමයි did, does, doing. හරිද? ඊට පස්සේ have කියන එකේ යට තියෙන auxiliary verbs ටික තමයි had, has, having. So the rest of them අනිත් ටික ඔයාලා සමහරලාවට අහලා ඇති modal verbs කියලා අහලා තියෙනවද? Have you heard about modal verbs? හරිද? If you don't know, just let me know. I will arrange another session for modal verbs. හරි modal verbs ගැන ටිකක් කතා කරන්න තියෙන එකක්. modal verbs ගැන එහෙම idea එකක් නැත්නම් ඒක කරන්න පුළුවන්. modal verbs කියලා කියන්නේ මෙන්න මේ ටික කියලා දැනට ඔළුවේ තියාගන්න. මීට අමතරව තවත් දේවල් ටිකක් තියෙනවා modal verbs වල. mainly අපි use කරන්නේ modal verbs වලට can, could, will, would, shall, should, may, might, must. ඔය ටික තමයි සාමාන්‍ය modal verbs වලට අපි ගොඩාක් වෙලාවට use කරන්නේ. හරිද? modal verbs වලක් තියෙනවා මේ can එක use කරනකොට එක විදියක්, could එක use කරනකොට එක විදියක්. හරිද? auxiliary verb එක use කරන විදිය අනුව ඒ tense එකේ තියෙන meaning එක එහෙම වෙනස් වෙනවා. හරිද? දැනට ඔළුවේ idea එකක් තියාගන්න. helping verbs නැත්නම් auxiliary verbs කියලා කියන්නේ be form එකේ තියෙන මේ word set එක, do form එකේ තියෙන මේ word set එක, have form එකේ තියෙන මේ word set එක සහ modal verbs set එක. මෙන්න මේ ටික තමයි auxiliary verbs කියලා අපි ඉගෙන ගන්නෙ. මේවා හැම එකක්ම ඔයාලා use කරලා තියෙනවා. හැබැයි මේ ටික auxiliary verbs කියලා නැත්නම් helping verbs කියලා ඔයාලට idea එකක් සමහර වෙලාවට නැතුව ඇති. සමහරක් අය අහලා ඇති මේක මේ ටික auxiliary verbs නැත්නම් helping verbs කියලා. සමහර අයට this would be the first time that you can hear about auxiliary verb. හරිද? ඊට පස්සේ examples ටිකක් බලමු. මම මේ auxiliary verbs ගැන ගොඩාක් දුරට මෙතන කතා කරන්න යන්නේ නැහැ. Do you like chocolate? You can see the do. හරිද? Do you like chocolate? එතකොට ඒක like කියන verb එකට support කරලා තියෙන help කරලා තියෙන do කියන එකෙන්. හරිද? Would you help me with this homework? Would you help me with this homework? එතන help කියන එකට support කරලා තියෙන්නේ would කියන helping verb එක නැත්නම් auxiliary verb එකෙන්. ඊට පස්සේ we will be there in a minute. We will be there in a minute. එතන එතකොට support කරලා තියෙන්නේ be කියන form එකට will කියන auxiliary verb එක. හරිද? will කියන auxiliary verb එක තමයි එතන use කරලා තියෙන්නේ. ඊට පස්සේ can you open this window? Can you open this window? එතන open කියලා කියන verb එක ඒකට support කරලා තියෙනවා help කරලා තියෙනවා can කියන auxiliary verb එකෙන් helping verb එකෙන්. නැත්නම් you open this window කියලා කිව්වට පස්සේ අපි සාමාන්‍යයෙන් කාට හරි විධානයක් දෙන එකක් තමයි කරන්නේ. You open this window. හරිද? You open this window. එතකොට අපි can එතනට add කරාට පස්සේ අපි ඒක තව වඩා soft කරලා තියෙනවා. හරිද? මේ modal verbs වල තියෙන තවත් කාර්යයක් තමයි අපිට අපේ directly කියන දෙයක් අපිට soft කරන්න පුළුවන්. හරිද? soft කරලා කියන්න පුළුවන්.
හරිද? would you help me with this homework? එතන බලන්න modal verb එකක් use කරලා තියෙනවා. you help me with this homework කියලා කිව්වොත් you are giving an order. හරිද? So the receiver will getting angry probably. But you could say like this, would you help me with this homework? Would you help me with this homework? ඔබට මගේ homework වලට උදව් කරන්න පුළුවන්ද? උදව් කිරීමට හැකිද කියලා අහුවොත් අන්න the response will be a good one, I assume. හරිද? ඒ විදිහට තමයි අපි සාමාන්‍ය modal verbs වල modal verbs use කරන්නේ ගොඩක් කරලා අපිට soft කරලා කියන්න ඕනේ. නැත්නම් ඒක විතරක්ම නෙවෙයි සමහර තැන්වලදී මේක යොදද්දී soft වෙනවා ඒකේ idea එක අපිට deliver කරන්න ඕන meaning එක soft meaning එකක් වෙනවා. හරිද? Okay, now we have discussed about auxiliary verb briefly. The next thing is simple sentence in passive voice. කොහොමද දැන් ඔන්න මෙතන තමයි මම සම්පූර්ණයෙන්ම අපි active voice වල අපිට tenses 12ක් තියෙනවා. හරිද? tenses 12ක් තියෙනවා. passive voice වල ඒ විදිහට tenses ටිකක් තියෙනවා. 12ක් නෙවෙයි. සමහර sentences අපිට අයින් කරන්න වෙනවා. tenses අපිට අයින් කරන්න වෙනවා. හරිද? එතකොට මේ tenses වල කොහොමද මේ tenses build up වෙන්නේ සහ මොන විදිහටද මේකේ අපි verb form එක තියන්නේ සහ helping verb එක නැත්නම් auxiliary verb එක කොහොමද use කරන්න කියලා සම්පූර්ණ මෙතෙන්දල ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. හරිද? මොකද මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අපිට යම් කිසි sentence එකක් active voice වල තියෙන දෙයක් passive කරන්න හරි නැත්නම් directly අපිට passive sentence එකක් create කරනවා හරි according to the given time period. ඒ කියන්නේ ඒ time period එකට අදාළව යම් කිසි passive form එකක් අපිට create කරනවා නම් හරි මෙන්න මේ patterns ටික හරිද? මෙන්න මේ structures ටික ඔයාලට අනිවාර්යයෙන්ම you have to keep this in mind. හරි මේක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න අවශ්‍ය වෙනවා කොහොමද මේ sentences build වෙන්නේ කියලා. When building a passive voice sentence, the verb should be in the be formation of the tense followed by the past participle. When building a passive voice sentence, the verb should be in the be formation of the tense followed by the past participle. ඒ කියන්නේ passive voice එකක් create කරනකොට verb එක තියෙන්න ඕනේ ඒකේ be formation එකේ. ඔයාලට මතක ඇති be formation එකෙන් තිබ්බ words මොනවද කියලා. හරිද? be formation එකට අදාළව තිබ්බ auxiliary verbs ටික මොනවද කියලා මතක ඇති. ඊට ඒකෙන් පස්සේ ටික තමයි past participle විදියට අපි passive voice වලට add කරන්නේ. be form එකෙන් තියලා ඉවර වෙලා ඊට පස්සේ ටික අපි past participle add කරනවා passive form එකට convert වෙනකොට active voice එකක්. නැත්නම් directly passive voice වලින් යම් කිසි දෙයක් ලියනවා නම් මේ කාලයන්ට අදාළව අපි be form එකට පිටිපස්සෙන් තමයි past participle ඒ verb එක තියන්නේ verb එකේ form එක තියන්නේ. හරිද? දැන් අපි tenses ටික බලමු. ඊට පස්සේ active voice වල කොහොමද ඒකේ be form එක තියෙන්නේ කියලා බලමු. ඊට පස්සේ passive voice වල කොහොමද ඒකේ be form එක තියෙන්නේ කියලා බලමු. හරිද? simple present tense එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා simple present tense එක අපි verb එක තියෙන verb එකේ base form එකෙන් තියෙනවා plural එකක් නම් ඒක singular වෙනවා නම් ඒක අපි adding s කරනවා ගොඩක් වෙලාට ඒක වෙනස් වෙනවා මේ ඒ කියන්නේ verb එකට අනුව s වෙනවා ss වෙනවා es වෙනවා ඒක වෙනස් වෙන මේ විදියට කොහොම හරි s sound එක add වෙනවා singular වෙනවනම් simple present form එකේදී හරි simple present එකේදී අපි බලමු tense එක simple present ඊට පස්සේ active voice වලදී යම් කිසි දෙයක් තියෙනවා නම් අපි කියනවා ඒකේ base form එක අපි හිතමු give කියලා දෙනවා යම් කිසි දෙයක් දෙන තේරුමක් ගැන තියෙනවා නම් අපි ඒකේ verb එක තියන්නේ give කියන base form එකෙන් active voice වලදී හරිද simple present කියන tense එකේ active voice වලදී අපි තියන්නේ give කියන verb එක තියෙනවා නම් ඒ form එක ඒ විදිහටමයි තියන්නේ give කියන විදිහටම තමයි හරිද හැබැයි ඒක passive voice වලට convert වෙද්දී ඔයාලට මතක ඇති මම උඩ mention කරා be කියන form එකෙන් පිටිපස්සේ අපි past participle කියන verb එක add කරනවා be කියන form එක යොදලා auxiliary verb එක helping verb එක යොදලා එතෙන්ට ඊට පිටිපස්සට අපි add කරනවා past participle ඒ verb එක හරි එතකොට simple present වලදී active voice වල තියෙන්නේ verb එක විතරයි හැබැයි ඒකම passive voice වලට convert වෙනකොට be form එකත් එක්ක past participle එතන add වෙනවා ඒ කියන්නේ verb එක සහ helping verb එක දෙක මෙතන use වෙනවා passive form එකට convert වෙනකොට එතකොට be form එකෙන් තිබ්බේ ටික මොකක්ද am is are was were be form එකෙන් තිබ්බේ හරි එතකොට අපිට මෙතන යොදන්න පුළුවන් simple present වලදී අපි සාමාන්‍ය simple present වලදී යොදන්නේ මොකක්ද I give she gives හරිද we give ඒ විදිහට simple present කියලා කියන්නේ එතකොට අපිට simple present යොදනකොට අවශ්‍ය වෙන්නේ
helping verbs මොනවද? am, is, are කියන helping verbs උන තමයි අපිට අවශ්‍ය වෙන්නේ simple present වලදී. එතකොට passive form එකෙන් අපි ලියනකොට be verb එක ඉස්සරහට දාලා ඊළඟට past participle එක යොදනවා නම් අර helping verb අර auxiliary verbs ටික අපි passive form එකෙන් යද්දී ඉස්සරහින් තියලා ඊට පස්සේ past participle verb එක ඒ form එකෙන් තියනවා. හරි. එතකොට මෙතන examples විදියට ගත්තොත් පහළ example එකක් තියෙනවා simple present වලදී ලියන්නේ හරිද? අපි හිතමු ඔහු email එකක් ලියනවා. He writes an email simple present වලදී. එතකොට බලන්න ඒකේ verb එක තියලා තියෙන්නේ base form එකෙන් adding s වෙලා තියෙනවා. මොකද subject එක singular subject එකක් නිසා. ඊට පස්සේ passive form එකට එනකොට බලන්න හරිද? simple present වල subject එක singular subject එකක් නිසා සහ an email object එක singular object එකක් නිසා අතන අපි is use කරලා තියෙනවා. හරිද? ස්පෙෂලි ගත්තොත් මෙතන object එක singular object එකක් නිසා අපි මෙතන is use කරලා තියෙනවා. an email is written by him. එතකොට අර be form එකේ තියෙන am, is, are කියන ඒ තුනෙන් එතෙන්ට ගැලපෙන එක තමයි යා use කරලා තියෙන්නේ singular verb එකක් තියෙන singular object එකක් තියෙනවා. එතෙන්ට ගැලපෙන විදියට is use කරලා තියෙනවා. හරිද? he writes an email කියලා කිව්වොත් එතන කියලා තියෙන්නේ ඔහු ඊමේල් එකක් ලියනවා. n කියලා කියන්නේ මොකද මෙතන an email කියලා use කරලා තියෙන්නේ articles ඔයාලා දන්නවා vowel sound එකක් එනවනේ vowel sound එකට කලින් n කියන එක තමයි අපි article එක විදියට යොදන්නේ. so he writes an email කියලා තියෙනවා. හරිද? අපි ඊට පස්සේ ඒක passive form එකට convert වෙනකොට කියන්න ඕනේ මොකක්ද? අර අපි කිව්ව විදියට positions ටික වෙනස් වෙනවා. position exchange වුණාට පස්සේ object එක ඉස්සරහට යනවා, subject එක පිටිපස්සට යනවා. verb එක තියෙන form එක වෙනස් වෙනවා be plus past participle විදියට. එතකොට he writes an email කියන එක passive form එකට convert වෙනකොට අපි ලියන්නේ an email object එක ඉස්සරහට ආවා be verb එක is ඒකේ ඊට පස්සේ write කියන එක past participle form එක තමයි written අන්න ඊට පස්සේ agent නැත්නම් doer නැත්නම් subject එක අපි තියෙනවා by කියන preposition එකත් එක්ක him he කියන එක එතෙන්ට him විදියට add වෙලා තියෙනවා. හරිද? ඔන්න ඔය විදියට තමයි tense එකක් active voice වල ඉඳලා passive voice වලට convert වෙනකොට convert වෙන්නේ. හරිද? කොහොමද be verb එක තියන්නේ මොන form එකෙන්ද? be verb එක තියෙන form එක වෙනස් වෙන්නේ tense එකට සහ ඒක singular ද plural ද කියන ඒ කාලයට සහ ඒක වචනද බහු වචනද කියන එකට අදාළව. හරිද? be verb එක වෙනස් වෙන්නේ. හරිද? කාලයට සහ ඒක වචනද බහු වචනද කියන එකට අදාළව තමයි be verb එක වෙනස් වෙන්නේ. past participle form එකෙන්ම තමයි දිගටම ඕනම passive voice එකකම ඔයාලා verb එක තියන්න ඕන form එක. ඒ නිසා ඒක ගැන worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. worry වෙන්න ඕන ඔයාලා අනිවාර්යයෙන්ම tense එක. tense එක මොකක්ද කියලා හරියට කියනකොට තමයි අනිවාර්යෙන් worry වෙන්න ඕන. මොකක්ද ඒකට අපි යොදන auxiliary verb එක නැත්නම් helping verb එක කියලා. හරිද? ඊට පස්සේ අපි බලමු tense එකේ තියෙන simple past. simple past වල අපි සාමාන්‍යයෙන් දන්නවා give කියන එකේ simple past tense එක gave. අපි passive form එකට ගියාට පස්සේ අපි අර simple past කියන එක ඒ tense එක පෙන්වන්නේ මොකකින්ද? helping verb එක was verb වලින්. ඔයාලා දන්නවා was verb කියලා කියන්නේ සාමාන්‍යයෙන් past tense එකට අදාළව අපිට තියෙන helping verb දෙකක්. අපි ලියන හරි කියන හරි යම්කිසි දෙයක් passive form එකේ දෙයක් අතීතයට අදාළ දෙයක් අපි කියනවා නම් අපි ඒක පෙන්වන්නේ මේකට අතීතයට අදාළ වෙච්ච passive form එකේ දෙයක් කියලා. was verb කියන be form එකේ තියෙන ඒ ටික add කරලා නැත්නම් auxiliary verb එක was verb කියන auxiliary verb helping verbs add කරලා තමයි අපි ඒක පෙන්වන්නේ මේක past tense එකට අදාළව තියෙන දෙයක් කියලා. අතීතයට අදාළව තියෙන හරි කියන හරි ලියන හරි දෙයක් කියලා. හරිද? simple past විදිහට ගත්තොත් active voice වලදී ඒක gave කියලා කියනවා. passive form එකට නකොට ඒක was verb කියන helping verbs දෙකෙන් හේකුත් එක්ක past participle form එකකින් තමයි තියෙන්නේ. example එක බලමු. simple past වලදී active voice වල තියෙන්නේ අර කලින් උදාහරණ තමයි දිගටම අරගෙන මොකද එතකොට යාළගේ ඒක අවබෝධ කර ගැනීමට ඒක පහසුවක් වෙයි කියලා මම හිතනවා. He wrote an email. අපි ඉස්සෙල්ලා ගත්ත write කියලා. He wrote an email. past simple past වලදී අපි ගන්නවා he wrote an email. ඔහු email එකක් ලිව්වා. ඒක passive form එකට නකොට object එක ආව ඉස්සරහට an email. ඊට පස්සේ tense එක අපි පෙන්නුවා active voice වලදී ඒක past tense වල තියෙන නිසා අපි passive form එකට නකොට ඒක past tense වලින් තියෙන්න ඕනේ කියලා පෙන්වන්න ඕන නිසා සහ email කියන එක singular object එකක් නිසා අපි was කියන එක use කරා. and emails උනා නම් නෙවෙයි emails උනා නම් and නැතුව emails උනා නම් ඔතෙන්ට were කියන එක තමයි අපි use කරන්නේ. and email කිව්වට පස්සේ email එකක් නිසා අපි was කියන helping verb එක එතෙන්ට use කරනවා. ඊට පස්සේ past participle form එකෙන් තියෙනවා verb එක written. ඊට පස්සේ agent
එතෙන්ට use කරනවා by him කියලා. හරිද? ඒ simple past වල කොහොමද active voice එක passive voice වලට convert වෙනකොට වෙන්නේ සහ නැත්නම් passive form එකෙන් simple past වලට දාලා දෙයක් කියද්දි මෙන්න මේ විදිහට තමයි අපි ඒක use කරන්නේ. ඊට පස්සේ simple future active voice වලදී අපි කරන්නේ verb එකේ ඒ base form එකට will add කරනවා. simple future වලදී අපි කරන්නේ එතෙන්ට will add කරන එක. හරිද? එතකොට passive form එකට යනකොට මොකක්ද වෙන්නේ? අපි ගෝ be form එකෙන් තමයි මේක තියන්න ඕන කියලා. හරිද? helping verb එක be form එකෙන් තියන්න ඕන කියලා කිව්වා. එතකොට දැන් මේ will කියන එකත් auxiliary verb එකක් විදිහට add වෙලා තියෙනවා. ඒ නිසා be කියන එක be form එකෙන්ම be විදිහටම අපි තියනවා passive voice වලදී. be කියන helping verb එක නැත්නම් auxiliary verb එක ඒ form එක ඒ විදිහටම තියනවා අපි passive voice වලදී. will කියන විදිහට මේ simple future වලදී active voice එකට අපි කරන්නේ මොකක්ද? active voice එකේන will add කරනවා verb එකට කලින් passive form එකේදී passive form එක අපි සාමාන්‍යයෙන් use කරේ මොකක්ද? helping verb එක තමයි verb එකට කලින් use කර verb formation එකට කලින් use කරේ. හරිද? එතකොට අපි will කියන එක මෙතෙන්ට add කරලා තියෙන නිසා will කියන එක auxiliary verbs වල තියෙන නිසා අපි be එක a form එකෙන්ම තියෙනවා verb එකට කලින්. past participle verb එකට කලින් a form එකෙන්ම අපි තියෙනවා. එතකොට will be given කියලා තමයි passive form එකේදී අපිට future එක ගැන mention කරනකොට යම් කිසි දෙයක් ලියන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ බලමු example එක simple future වලදී අපි ලියනකොට තියෙනවා he will write an email. ඔහු email එකක් ලියාවි. He will write an email. අපි ඒක passive form එකට යද්දී an email will be written by him. ඔහු email එකක් ලියලා තියේවි. නැත්නම් email එකක් ලියලා තියේවි ඔහු විසින්. email එකක් ලියලා තියේවි ඔහු විසින්. කියලා තමයි අපි simple future වලදී passive form එකේ use කරනකොට අපි use කරන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරිද? tense එක අපි පෙන්වන්නේ be verb එක සහ ඒ be verb එකේ තියෙන form එක අනුව තමයි අපි මේකේ tense එක පෙන්වන්නේ මේක simple present ද past ද future ද කියලා. verb එක තියෙන්නේ past participle form එකෙන් විතරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. Okay. Simple tenses in passive voices as mentioned like this. Okay, continuous tense. Continuous tense වලදී ඔයාලා දන්නවා present continuous, past continuous, future continuous ඔයාලා sentences develop කරලා build කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන continuous වලදී අපි use කරන be form එකක් ඔයාලා තියෙනවා. ඒක දන්නවා මොකක්ද use කරන form එක කියලා. හරිද? verb helping verb එකත් එක්ක verb එක plus ing තමයි අපි සාමාන්‍යයෙන් use කරන්නේ. ඒ තියෙන formation එක ඒක තමයි continuous වලදී. හරිද? helping verb plus ing විදිහට තමයි අපි present continuous form එකෙන් තියෙනවා නම් යම් කිසි sentence එකක් ලියන්නේ. හරිද? continuous tenses in passive voice. When building a passive voice sentence, the verb should be in the be formation of the tense followed by the past participle as we have learned in the previous slide. හරිද? ඒකම තමයි තියෙන්නේ be form එක මෙතන වෙනස් වෙනවා continuous කියන ඒ කාලයට අදාළව. හරිද? be form එක වෙනස් වෙනවා continuous කියන කාලයට අදාළව වෙනස් වෙන නිසා ඒ වුණාට එතෙන්ට අපිට අර මේ was were am is are ඒ ටික ඒ විදිහටම තියෙනවා. එතන අර අපේ form එක පෙන්වන්න තමයි අපි මෙතන passive voice වලට යම්කිසි අලුත් දෙයක් add කරලා තියෙනවා. මොකද එතකොට ඒක අර continuously වෙන දෙයක් නැත්නම් continuous කියන කාලයට අදාළව කරන් පෙන්වන්න ඕන නිසා be form එකට අපි යම්කිසි දෙයක් word එකක් add කරලා තියෙනවා passive form එකට එනකොට. හරිද? නැත්නම් මොකද අපි මේ present tense එකකට අපි passive form එකට කරේ be verb එක plus past participle නේ. දැන් ඒක මෙතෙන්ට ගත්තොත් මේ කාලය අතර තියෙන වෙනසක් අපිට පෙන්වන්න විදියක් නැහැනේ. ඒ නිසා තමයි passive voice වලට continuous form එකේ තියෙන නැත්නම් continuous tense එකේ තියෙන යම් කිසි දෙයක් passive form එකට convert වෙනකොට අපි being කියන ඒ word එක අපි add කරනවා be සහ past participle ඒ දෙක අතරට be form එක සහ helping verb එක සහ verb එක අතරට අපි being කියන එක අපි add කරනවා. හරිද? ඒක add කරාට පස්සේ අනිවාර්යයෙන්ම කවුරු හරි මේ tense එකක් කියනකොට හරි ලියනකොට හරි අපි දන්නවා මේ passive tense මේ passive sentence එක අදාළ වෙන්නේ මෙන්න මේ කාලයට present continuous එකටද past continuous එකටද future continuous එකටද කියලා. Okay. present continuous tense එක present continuous active voice වලදී අපි ලියනකොට he is giving කියලා ලියනවා I am giving කියලා කියනවා නැත්නම් we are giving කියලා කියනවා. අපිට ඒ විදිහට ගන්න පුළුවන් active voice වල අපි present continuous use කරනකොට. ඊට පස්සේ passive form එකට එනකොට වෙන්නේ මොකක්ද? අර be form එකේ තියෙන helping verbs නැත්නම් auxiliary verbs ඒ විදිහටම තියෙනවා.
සහ verb එක past participle form එකෙන් තියෙනවා ඒ දෙක අතරට අපිට add වෙනවා being කියන word එක being කියන word එක add වෙනවා එතකොට ඒ word එක add වුණ ගමන් idea එක එනවා අපිට present continuous එකට අදාළව තියෙන passive sentence එකක් තමයි මේක කියලා හරි example එකක් බලමු present continuous he is writing an email he is writing an email active voice වලදී අපි ඔය විදිහට තමයි ලියන්නේ passive form එකට එනකොට an email is being written by him හරිද he is writing an email කියලා කියන්නේ ඔහු email එකක් ලියමින් සිටිනවා හරි passive form එකට ඒක ලියනකොට අපි ලියන්නේ මොකක්ද email එකක් ඔහු විසින් ලියමින් තිබෙනවා email එකක් ඔහු විසින් ලියමින් තිබෙනවා තමයි passive form එක අපි කියන්නේ හරිද අපි බලමු past continuous වලට ගියාට පස්සේ active voice වලදී අපි use කරන්නේ past continuous කියන එක පෙන්නන was were කියන helping verb දෙක auxiliary verbs දෙකත් එක්ක තමයි verb එක verb plus ing form එකෙන් අපි තියන්නේ හරිද ඊට පස්සේ passive form එකට එනකොට was were කියන helping verb දෙක ඒ විදියටම තියෙනවා past participle කියන verb එකට සහ ඒ form එකට සහ helping verb දෙක අතරට being කියන එක අපි add කරනවා being කියන verb එක add කරාට පස්සේ active voice එකේ තියෙන sentence එකක් active voice එකේ තියෙන past continuous sentence එකක් ඒක passive form එකේ තියෙන past continuous sentence එකක් බවට convert වෙනවා examples past continuous he was writing an email ඔහු email එකක් ලියමින් සිටියා ඔහු email එකක් ලියමින් සිටියා හරිද an email was being written by him හරිද email එකක් ලියමින් සිටියා ඔහු විසින් email එකක් ලියමින් සිටියා ඔහු විසින් කියලා තමයි එතන එන්නේ active voice එක තියෙන්නේ ඔහු email එකක් ලියමින් සිටියා email එකක් ලියමින් සිටියා ඔහු විසින් කියලා තමයි අපි passive form එකට ඒක convert වෙනකොට convert වෙන්නේ future continuous ගැන passive form එකෙන් කතා කරන්නේ නැහැ මොකද මෙතන ඔයාලට හොඳටම පේනවා ඇති මෙතන will be කියලා තමයි active voice වල තියෙන දැන් එතකොට මේ auxiliary verbs දෙකක් මෙතන use කරලා තියෙනවා be form එකත් එක්ක will කියන auxiliary verb එක use කරලා තියෙන එතකොට මෙතන තව verb එකක් add වුණොත් මේකේ meaning එක අපිට generate කරන්න බෑ ඒ නිසා passive form එකට future continuous එකක් නැහැ passive form එකට future continuous එකක් නැහැ හැබැයි active voice වල තියෙනවා active voice වල future continuous අපි use කරන්නේ will be කියන form එක යටතේ ඔයාලට මතක ඇති simple future වලදී passive form එක use කරද්දී අපි will be use කරා past participle එකත් එක්ක හරි එතකොට ඒ දෙකයි මේකයි පටලව ගන්න එපා future continuous වල විතරයි අපිට active voice use කරන්න active voice වල විතරයි අපිට future continuous use කරන්න වෙන්නේ passive voice වලදී අපිට future continuous එකක් නැහැ හැබැයි simple future කියන එක active passive කියන දෙකේම අපිට තියෙනවා හරි example එක විදිහට බලමු active voice වල ගත්තට පස්සේ future continuous ලියන්නේ he will be writing an email ඔහු email එකක් ලියමින් තියේවි ඔහු email එකක් ලියමින් තියේවි he will be writing an email හරි ඔහු email එකක් ලියමින් තිය අපිට අනාගතයේ සිද්ධ වෙන දෙයක් active voice වලදී අපිට කියන්න අවශ්‍ය නම් මෙන්න මේ දේ කරමින් සිටීවි කියලා අපිට ගොඩක් වෙලාවට ඒක කියන්න වෙන්නේ මම ගෙදර යනකොට අම්මා උයමින් සිටීවි when I go home my mom will be cooking මම ගෙදර යනකොට අම්මා උයමින් සිටීවි ඒ කියන්නේ අපි expect කරන දෙයක් ගැන අපි කතා කරනකොට future continuous කතා කරන්න පුළුවන් හැබැයි active voice වල විතරයි passive form එකට future continuous එකෙන් sentences මුකුත් develop වෙන්නේ නැහැ ඒක express කරන්න අමාරුයි ඒ sentence structure එක හරි අපිට ඒකේ තේරුමක් generate කරන්න අමාරුයි okay we have learned about continuous tenses in passive voice and the one thing you may have heard about perfect continuous tenses in active voice හරිද perfect continuous tenses අපි passive form එකේදී use කරන්නේ නැහැ passive form එකේදී perfect continuous tenses අපි use කරන්නේ නැහැ මොකද ඒකේ භාවිතයක් අපිට පෙන්වන්න බෑ ඒක practically අපිට ඒකේ භාවිතයට ගන්න බෑ ඒ නිසා අපි passive form එකට යනකොට passive form එකේ perfect continuous කියන tense එක tenses pattern එක use කරන්නේ නැහැ. හරි keep that in mind. ඊළඟට අපි භාවිතා කරා simple tenses ගත්තා ඊට පස්සේ continuous tenses ගත්තා. දැන් අපි ගන්නවා perfect tenses ගැන අපි කතා කරනවා passive form එකේ තියෙන. හරි මෙතන මේ B කියන එක
පොඩි වැරදිනවා. මෙතනට අපි එන්න ඕන have කියන form එක. මොකද අපි has have had ගැන කතා කරන්නේ. ඒ නිසා මෙතන be කියන්නේ මෙතන have formation එක තමයි උතෙන්ට එන්න ඕන, as I told you earlier in the auxiliary verb section. හරිද? එතකොට මෙතන තියෙනවා when building a passive voice sentence the verb should be in the have formation of the tense followed by the past participle. හරිද? past participle verb එකත් එක්ක follow වෙන්න නම් අනිවාර්යයෙන්ම passive voice වලට convert වෙනකොට perfect tenses වල තියෙන a helping verb එක අනිවාර්යයෙන්ම have form එකෙන් තියෙන්න ඕන. හරිද? active voice වල අපි ගත්තොත් present perfect ගැන කතා කරද්දී අපි has have plus past participle form එක ගැන තමයි විදියට තමයි අපි තියන්නේ. active voice වල දාලා හොඳටම දන්නවා I have given නැත්නම් he has given කියලා තමයි අපි present perfect sentences build කරනකොට build කරන්නේ. හරිද? ඊට පස්සේ ඒක passive form එකට convert වෙනකොට වෙන්නේ මොකක්ද? අර have formation එක helping verb එක හරිද? have formation එකේ තියෙන ඒ auxiliary verb එක ඒ විදියටම තියෙනවා. හැබැයි ඒ auxiliary verb එකට සහ past participle form එකේ තියෙන verb එක අතරට add වෙනවා been කියන ඒ word එක. been කියන word එක add වෙනවා. ඒකෙන් තමයි පෙන්වන්නේ මේක perfect tense එකක් කියලා. දැන් කලින් එකේ අපි continuous tense එක පෙන්වන්න මොකද්ද මේ use කරේ? being, b e i n g being. passive form එකේ තියෙන continuous tense එකක් පෙන්වන්න use කරනවා නම් the road is being constructed. එතන කියනවා road is being constructed කියලා කියන්නේ පාර හැදෙමින් පවතිනවා. හරිද? the road is being constructed. අපිට ඒක active මේ active voice එක අපිට කියන්න බෑනේ පාර හැදෙමින් පවතිනවා. කියන්න බෑනේ. හැබැයි passive voice එකෙන් අපිට ඒක ලස්සනට explain කරන්න පුළුවන්. පාර හැදෙමින් පවතිනවා. the road is being constructed. හරිද? ඒ being එක අපි use කරේ continuously වෙන දෙයක් ගැන කතා කරන්න. හැබැයි මෙතන passive form එකේ perfect එකක් ගැන කතා කරද්දී අපි කරන්නේ මෙතන add කරන්නේ been. හැබැයි sounds දෙක එක වගේ ඒ නිසා පටලවා ගන්න එපා. අරක being මේක being. හරිද? එතකොට active voice වල use කරද්දී present perfect tense එකට අපි use කරන has have කියන helping verb දෙකත් එක්ක past participle form එකේ තියෙන verb එක passive form එකට convert වෙනකොට ඒක අපි has have දෙකේ විදියටම තියෙනවා. past participle form එකේ තියෙන verb එකත් ඒ විදියටම තියෙනවා. අපිට add වෙනවා been කියන word එක මැදට add වෙලා මේක passive form එකේ තියෙන perfect tense එකක් බවට convert වෙනවා. හරිද? ඊට පස්සේ example එකක් ගත්තොත් අපි present perfect එකේ තියෙන active voice වල අපි ලියනවා he has written an email. ඔහු email එකක් ලියලා තියෙනවා. he has written an email. passive form එකට යනකොට ඒක වෙන්නේ මොකද්ද? an email has been written by him. email එකක් ලියලා තිබෙනවා ඔහු විසින්. ඒක අර සිංහලෙන් එක්ස්ප්‍රස් කරන්න ගියාම පොඩ්ඩක් අර අපිට active and passive දෙකම නිකන් එක වගේ වෙනවා. හැබැයි passive form එකට convert කරනකොට අපි මේකේ meaning එකක් එනවා. හැබැයි සිංහලෙන් අපි මේක එක්ස්ප්‍රස් කරන්න ගියොත් ටිකක් එතන පොඩි ගැටණයක් ඇති වෙනවා. අපිට මොකද අපේ භාෂාවේ තියෙන පහසුකම නිසා අපිට සිංහල භාෂාව මිට වඩා ගොඩක් පහසුකම්. හැබැයි ඒනට මේක එක්ස්ප්‍රස් කරන්න ගියාම පස්සේ ටිකක් අර ඉංග්‍රීසි එකක් සිංහලට convert කරන්න ගියාම අපිට meaning එක හරියට generate කරගන්න බැරි වෙනවා. මෙතන ගත්තොත් he has written an email. ඔහු email එකක් ලියලා තියෙනවා. මෙතන ගත්තොත් ඊට පස්සේ email එකක් ලියලා තියෙනවා ඔහු විසින් කියලා ගත්තොත් නිකන් දෙකේම තේරුම එක වගේ. හැබැයි මෙතන ඒ වුණාට passive form එකට එද්දි මේක වෙනස් විදියකට තමයි තේරුම එන්නේ. අපිට තේරුම් දෙක සිංහලෙන් ගත්තොත් එක විදියට ගියාට හරි. ඊට පස්සේ past perfect. past perfect ගත්තොත් කියන්නේ had given. අව has have කියන එක අපිට tense එක මාරු වෙනකොට ඒක had කියලා වෙනවා. has උනත් either has or had you have the past perfect helping verb is had. the past perfect helping verb is had. කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ඒක passive form එකට එනකොට වෙනස් වෙන්නේ had කියන එකේ විදිහටම යනවා. ඊට පස්සේ past participle form එක verb එකේ විදිහටම යනවා. been කියන එක ඒ දෙක අතරට add වෙනවා. ඔය විදිහට තමයි අපි past perfect form එකේ තියෙන එකක් passive voice වලට convert වෙන්නේ. past perfect example past perfect in active voice you could write he had written an email. he had written an email. ඔහු email එකක් ලියලා තිබුණා. he had written an email. an email had been written by him. email එකක් ලියලා තිබුණා ඔහු විසින්. an email had been written by him. email එකක් ලියලා තිබුණා ඔහු විසින්. හරිද? if someone is going to commit suicide, so he or she could write
would have been written or could have been written an email so that you could express to someone an email had been written by him or her. කවුරු හරි සුසයිඩ් කරගන්න යනවා නම් එයාට ඊමේල් එකක් ලියන්න තියෙන්න පුළුවන් ඊමේල් එකක්. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් කාට හරි කියද්දී an email had been written by him because he or she has passed away, so that you could use had. It's already happened in the past and there's nothing, the consequences only in the future and present. يعني යම්කිසි සිදුවීමක් අතීතයේ වෙලා තියෙනවා, ඒකේ තියෙන බලපෑම තියෙන්නේ වර්තමානයේ සහ අනාගතයේ. ඒ නිසා අපිට had use කරන්න පුළුවන්, මොකද ඒක සිදු වෙලා ඉවර දෙයක් නිසා. හරිද? එතකොට past perfect එක අපි use කරාට පස්සේ active voice වලදී අපි ලියන්නේ he had written an email. passive form එකට එක් කරනකොට අපි දාන්නවා had කියන එකේ විදිහට තියෙනවා, past participle verb එක ඒ විදිහටම තියෙනවා, been method add වෙනවා, an email had been written by him. Okay. In the future perfect වල will කියන එකත් එක්ක ඔයාලා දන්නවා future එකත් එක්ක සම්බන්ධ වෙනකොට will කියන auxiliary verb එක අපිට දාන්න වෙනවා. will එකත් එක්ක අපි continuously use කරේ be කියලා given use කරා active voice වලදී. මෙතන future perfect වලදී අපි කරන්නේ මොකද මේක perfect tenses වලට අපිට use කරන්නේ have has had කියන ඒ formation තුන විතරක් නිසා මෙතන අපිට future perfect වලදී be කියන එක වෙනුවට අපිට එතන have කියන formation එක add වෙනවා. excuse me. එතකොට will have given කියලා තමයි අපිට ලැබෙන්නේ. එතකොට will එක have add වෙලා තියෙනවා. ඒකට past participle form එකෙන් තමයි future perfect අපි active voice වලදී present කරන්නේ. හරිද? එතකොට have given කියලා අපිට present perfect කියලා තිබුණා. එතෙන්ට will එක add වුණාට පස්සේ ඒක future perfect විදිහට අපිට පෙන්වන්න පුළුවන්. passive form එකට ඒක වෙනස් වෙනකොට will have ඒ විදිහටම තියෙනවා. past participle එකේ තියෙන form verb එක ඒ විදිහටම තියෙනවා. method add වෙන්නේ been කියන ඒ word එක. දැන් ඔයාලට idea එක ඔළුවේ ඇති been කියලා ආවොත් එහෙම has have had එක will have එක been කියලා ආවොත් this sentence must be a passive form, in a passive form කියන එක අනිවාර්යෙන්ම ඔයාලට idea එක ඔළුවේ තියෙනවා. active voice වල ආවොත් එහම has have එක given ආවොත් had එක given ආවොත් will have එක යම් කිසි past participle form එකේ තියෙන verb එකක් ආවොත් these sentences are in active form. හරිද? ඒ ගැන අවබෝධය තියෙන්න ඕන. මොකද මේ දෙක මාරු කරගන්න එපා. මාරු කරගත්තොත් ඔයාලා ලියන්න යන දේවල් සහ කියන්න යන දේවල් සියල්ලම පැටලෙවෙන නිසා. හරි. future perfect වලට example එකක් ගත්තොත් in active voice he will have written an email. ඒක මට සිංහලෙන් කියන්න ගියත් ටිකක් අවුල්. he will have written an email. අනාගතයෙන් කියන්නේ කොහොමද ඔහු ඊමේල් එකක් ලියලා තියෙනවා කියලා. ඔහු ඊමේල් එකක් ලියලා තියෙන්නට තියේවි. අන්න ඒ වගේ. හරිද? ඔහු ඊමේල් එකක් ලියලා තියේවි. ඒ විදිහ අදහසක් තමයි එන්නේ. හරිද? නැත්තම් තියෙන්නට තියේවි කියන වගේ අදහසක් තමයි දෙන්න එන්නේ. හැබැයි ඔහු ඊමේල් එකක් ලියලා තියෙන්නට තියේවි. අන්න ඒ වගේ අදහසක් තමයි සිංහලෙන් කිව්වොත් ඕක වෙන. ඒ නිසා සිංහලෙන් ගොඩක් අයිඩියා එක හිතා ගන්න යන්න එපා. කන්වර්ට් කරලා පුළුවන් තරම් ඉංග්‍රීසි වලින්ම මේකේ මීනින් එක කොයි විදිහට එනවද කියලා ඩෙවලොප් කරගන්න. හරිද? ඒ according to the situation මේ active voice එක මේ විදිහට use කරන්න පුළුවන්, passive voice එක මේ විදිහට use කරන්න පුළුවන් කියලා අයිඩියා එක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ passive form එකට මේක කන්වර්ට් කරනකොට future perfect එක an email will have been written by him. හරිද? ඊමේල් එකක් ලියලා තියෙන්නට තියේවි ඔහු විසින්. ඊමේල් එකක් ලියලා තියෙන්නට තියේවි ඔහු විසින්. හරිද? ඔය විදිහට තමයි perfect form එකට වෙනස් වෙනකොට active voice එකට දාලා passive form එකට වෙනස් වෙනකොට sentence එකේ structure එක වෙනස් වෙන්නේ. Okay. The last one is passive voice. We have discussed about modal verbs briefly. So the last part in the passive voice that you could use modal verbs to create passive voice sentences. හරිද? මෙතන එතකොට මෙතන මේ be කියන කෙනෙකුට දැන් එන්න ඕන modal verbs කියන්නේ modal formation එක. ඒතර modal formation එකේ තියෙන ඒකට be අනිවාර්යෙන්ම add වෙනවා passive form එකට එනකොට.
B කියන ෆෝමේෂන් එකේ ඒ විදිහට ඇඩ් වෙනවා B කියන එකේ ඒ තියෙන ෆෝමේෂන් එකම නැතුව මේ අර B කියන එකට අපිට අපි කතා කරපු ඇම්බිසා වෝස් නෙවෙයි B කියන එක B විදිහටම තමයි ඇඩ් වෙන්නේ පැසිව් ෆෝම් එකට නේද එක්සැම්පල්ස් විදිහට ගත්තොත් modal auxiliary verbs තියෙනවා can may might තව තියෙනවා මම එක්සැම්පල්ස් විදිහට තුනක් ගත්තේ මේක active voice වල අපිට දෙනකොට තියන්න පුළුවන් can give කියලා you can give me you may give me you might give me කියලා අපිට කියන්න පුළුවන් active voice වල දෙනකොට modal verbs එක you can give me කියලා කියනකොට එතන ටිකක් harsh ගතියක් තියෙනවා ඔයාලා මට දෙන්න පුළුවන් you may give me කියලා කියනකොට ඔයාට දෙන්න පුළුවන් කමක් නිකන් අර ඒක අර අපි ටිකක් සැර බාල කරලා කියනවා ඔයාලට මට දෙන්න පුළුවන් කමක් තියෙනවද නැත්නම් you might give me ඔයාලට මට ඒකත් මේ might කියන දෙකේ similar meaning එකක් වගේ තමයි යන්නේ active voice වලද අපි use කරනකොට හැබැයි passive form එකට use වෙනකොට මේ active voice වල අපි use කරපු modal verb plus verb එක නැත්නම් auxiliary modal auxiliary verb plus verb එකට අතරට එකතු වෙනවා be කියන ඒ word එක නැත්නම් be කියන form එකේ තියෙන word එක ඒ විදිහටම add වෙනවා passive form එකට convert වෙනකොට modal auxiliary verb එක active voice වල තියෙන එකක් passive form වලට convert වෙනකොට be add වෙනවා modal verb එකට සහ past participle form එකේ තියෙන verb එක අතරට එතකොට තමයි modal verbs use කරලා passive form එකේ දේවල් ලියද්දී අපි ලියන්නේ හරිද modal verb එක අතරට modal verb එක සහ past participle එකේ තියෙන verb එක අතරට add වෙනවා be form එක නැත්නම් be කියන word එක add වුණාට පස්සේ තමයි active voice එක ලියාපු එකක් modal auxiliary verbs භාවිතා කරලා ලියාපු active voice එකක් passive voice වලට convert වෙන්නේ examples විදිහට ගත්තොත් can may might use කරලා අපි tenses කියලා කිව්වට මෙතන modal auxiliary verbs තමයි මෙතන තියෙන්නේ can may might active voice වලට අපි ලියනවා he can write an email ඔහුට email එකක් ලියන්න පුළුවන් an email can be written by him email එකක් ලියන්න පුළුවන් ඔහු විසින් ඔහුට email එකක් ලියන්න පුළුවන් නැත්නම් email එකක් ලියන්න පුළුවන් ඔහුට හරිද he can write an email ඔහුට email එකක් ලියන්න පුළුවන් email එකක් ලියන්නට පුළුවන් ඔහු විසින් හරි ඒ විදිහට තමයි තේරුම් එන්නේ මේක ගත්තොත් he may write an email පස්සේ passive form එකෙන් ගත්තොත් ඒක an email may be written by him මෙතන මට අවශ්‍ය වෙලාවට මේ structure එක ඔලුවට දාගන්න එක විතරයි කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා හරිද කොහොමද මේක වෙනස් වෙන්නේ අපි එතකොට ඒක use කරනකොට අපිට idea එකක් ගන්න පුළුවන් මේක භාවිතා කරනකොට දැනට මේ theory part එක විදිහට ඔලුවට ගන්න කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා ඊට පස්සේ මේක use කරනකොට අපිට ඒ situation එකට අනුව use කරද්දී idea එකක් ගන්න පුළුවන් මේක කොහොමද මෙතෙන්ට use වෙන්නේ කියලා. ඇයි මේක මෙතෙන්ට use වෙන්නේ කියලා. හරිද? According to the situation. හරි. He might write an email. ඔහු email එකක් ලියාවි. එතන might කියන එකෙන් ටිකක් සාමාන්‍යයෙන් සැර ටිකක් අඩු කරලා තියෙනවා, soft ගතියක් කරලා තියෙනවා. email එකක් ලියන්න ඔහුට බලපෑමක් කරන්නේ නැහැ. නිකම් මේ කියන්නේ ඔහුගෙන් නිකන් අර අපි ඔහුට දැනුවත් කිරීමක් වගේ කරනවා email එකක් ලිව්වොත් හොඳයි නේද කියලා වගේ. නැත්නම් සමහර විට ඔහු ඊමේල් එකක් ලියාවි කියන අදහස එහෙම නේ කියන්නේ අපි ඊමේල් එකක් ලියන්න කිව්වට එයා ඒක සීරියස්ලි ගන්න නැතුනම he might write an email එතන ටිකක් සැර අඩු කරලා තමයි අපි එතන කතා කරන්නේ ඊට පස්සේ an email might be written by him සමහරට ඔහු ඊමේල් එකක් සමහරට ඔහු ලියලා ඔහු විසින් ලියාවි කියලා අපි කියනවා අපි අර කියන්නේ කාට හරි මොකක් හරි කියලා ගණන් ගත්තේ නැත්නම් ඔව් ඒක කරලා තියේවි නැත්නම් මේක කරයි එයා ඒක කරා හරි ඒ විදිහට කියනවානේ හරි ඔව් එයා ඒ දේ කරાવી අර එහෙම අදහසක් එනකොට තමයි අපි passive form එකෙන් වෙන මේ විදිහට might එහෙම use කරන්න මොකද soft ගතියක් එන්න ඕන අපි කරන දේ අන්තිමට ඒ කියන්නේ අපි ඒ කරපු දේ කවුරු හරි seriously ගණන් අරගෙන නැත්නම් අපිට මේ might එහෙම use කරන්න පුළුවන් මේ modal verbs ගැන වෙනම කරන්න ඕන නම් මම පොඩක් එකක් mention කරන්න මොකද එහෙම සම්පූර්ණයෙන්ම මේ grammatically පැත්තට ගොඩක් යන්න වෙන නිසා modal verbs අවශ්‍ය නම් විතරක් කියන්න නැත්නම් modal සාමාන්‍ය ඔයාලට Google කරාට පස්සේ modal verbs ගැන idea එකක් ගන්න පුළුවන් කොහොමද මේ modal verbs වල behavior එක කියලා. Okay, now we have discussed present tense එකේ කොහොමද passive voice use කරන්නේ continuous tense එකේ කොහොමද passive voice use කරන්නේ සහ perfect tense එකේ කොහොමද passive voice use කරන්නේ කියලා. and modal verbs වල කොහොමද අපි passive voice use කරන්න කියලා ඔන්න ඔය ක්‍රම ටිකට තමයි අපි ඔන්න ඔය tenses ටික තමයි ඔයාලට passive voice වල ලියන්න තියෙන tenses විදියට ගත්තොත් සාමාන්‍ය tenses තියෙන එතකොට 8යි අපි
අපිට අර එක ටෙන්ස් එකක් අතන මග ඇරෙනවා ටෙන්සස් 8යි තියෙනවා ඔයාලට perfect continuous සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා future continuous වල තියෙන එක අපි use කරන්නේ නැහැ passive voice වල. එතකොට ඔයාලා tenses විදියට ගත්තොත් tenses 8යි passive voice වලට තියෙන්නේ in additional මෙතන modal verbs set කරලා තව sentences develop වෙලා තියෙනවා. හරි. Okay. Why do we learn passive voice? මොකද අපි passive voice ඉගෙන ගන්න. passive voice ඉගෙන ගන්න අපි active voice passive voice වලට convert කරන්න විතරමද? හරිද? අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපි මෙච්චරලා කතා කරේ active voice passive voice වලට convert කරන්න. හරිද? අපි passive voice ඉගෙන ගන්න active voice passive voice වලට convert කරන්න විතර නැහැ. හැබැයි ඔයාලට පේනවා මම මේ active voice passive voice වලට convert කරපු එකේ තියෙන ඒ passive formation එක තියෙනවානේ passive structure එක. ඒ structure එක අපිට active voice නැති වුණා කියන්න පුළුවන් නේද? ඒ structure එක අපිට අවශ්‍ය කාලයකදී අවශ්‍ය වෙලාවකදී හරිද? අපිට අවශ්‍ය වෙලාවකට අපිට ඒ structure එක යොදන්න පුළුවන් active voice එතන mention කරන්නේ නැතුව. එතකොට ඒක අපි directly passive voice එකට තමයි use කරලා තියෙන්නේ. එතකොට active voice එකක් use කරලා ඒක convert කරලා නැහැ. හරිද? අපි එතන directly passive voice එකක් තමයි use කරලා තියෙන්නේ. හරිද? අර ඉගෙන ගන්න පුවේ tenses වලට අනුකූලව according to the tenses you could use passive voice in any time. ඕන වෙලාවක use කරන්න පුළුවන්. හරි දැන් අපි මෙතන අපි දැනට ඉගෙන ගත්තේ active voice වලින් passive voice වලට convert කරා මොකද it's a ඒක අවබෝධ කරගැනීමේ පහසුව තකා. හරිද? මොකද ඒක it's easy to comprehend when we convert active voice into passive voice. The idea you could generate easily. හරිද? within yourself. ඔයාලගේ තුල ඒ idea එක easily generate කරගන්න පුළුවන් active voice එකක් passive voice වලට directly convert කරාට පස්සේ. හැබැයි අපි passive voice use කරද්දී අපි active voice clearly ඒක passive voice වලට convert කරන්නේ නැහැ. We have to use it directly, straight into the position, into the situation. හරිද? අපිට passive form එක හරියට ඒ තැනට අදාළ වෙන විදිහට අපි use කරන්න ඉගෙන ගන්න ඕන. හරිද? Why do we learn passive voice? Learning passive voice improves your writing, speaking clarity by not only transforming active sentences into passive but also when active voice doesn't stand a chance of being available. හරිද? අපි passive voice use කරන්නේ අපේ writing and speaking clarity එක. ඒකේ තියෙන පැහැදිලි සුපැහැදිලි බව පෙන්වන්න. passive voice use කරන්නේ. නැත්නම් passive voice ඉගෙන ගන්න. හරිද? ඉගෙන ගන්නේ by not only transforming active sentences into passive. මේ active voices active sentences passive sentences වලට convert කරන්න විතරමක් නෙවෙයි සහ active voice doesn't stand a chance of being available. Active voice use කරන්න බැරි තැන්වල අපිට passive voice use කරන්න. ක්‍රම දෙකයි අපිට තියෙන්නේ active voice passive voice වලට translate කරන්න convert කරන්න සහ active voice වලින් තේරුමක් නැත්නම් meaning එකක් දෙන්න බැරි තැන්වල meaning එක generate කරන්න. අද මම අර කිව් විදිහට ඉස්සෙල්ලා පාර හදමින් තියේවි. The road is being constructed. Can we say that in passive in active voice? You cannot write. පාර හැදමින් තියේවි. Can you give me an example? Even if you try much hard, you cannot find an example. You cannot find the correct sentence in active voice. පාර හැදමින් තියේවි. හරිද? ඒක කියන්න බෑ. අර ඒ වගේ තැන් වල තමයි අපි passive form එක use කරන්නේ. ඕකේ. දැන් අපි මෙච්චරලා ඉගෙන ගත්තා. මුලදී ඉගෙන ගත්තා අපි කොහොමද active voice එකක් passive voice වලට convert වෙනකොට ඒකේ තියෙන ඒ subject verb ඒව කොහොමද exchange වෙන්නේ කියලා verb එකේ form එක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා agent කියලා කෙනෙක් ගැන. හරිද? agent කියලා කෙනෙක් doer. එයා කොයි තැන් වලද අපි use කරන්නේ නැත්තේ කොයි තැන්වලද අපි use කරන්නේ කියලා ඉගෙන ගත්තා. හරිද? ඊට පස්සේ auxiliary verb ඉගෙන ගත්තා. මොකද මේ අපිට tenses වලට එනකොට ඒ tenses වල auxiliary verbs helping verbs එක තමයි අපි passive voice වල ඒ තියෙන tense එක පෙන්නුවේ. මොන tense එකට අදාළවද කියලා පෙන්නුවේ. auxiliary verb use කරලා ඒ අතරට modal verbs උත් අපි ඉගෙන ගත්තා. It has included in auxiliary verb even the modal verbs. ඒක include වෙලා තිබුණේ auxiliary verbs ඇතුළෙමයි. ඊට පස්සේ ඒවට අදාළව අපි tense එකට අදාළව කොහොමද sentence එකක් build කරන්න ඉගෙන ගත්තා. structures ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ටික ඉවර කරා. modal verbs වල අපි කතා කරා. ඊට පස්සේ modal verbs වල කොහොමද structure එක develop වෙන්නේ කියලා passive voice වලට එනකොට active voice වල ඉඳලා
ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දැන් ඉගෙන ගන්න යනවා why do we learn passive voice ඉගෙන ගන්න මොකටද passive voice ඉගෙන ගන්න ප්‍රධාන කාරණාව දෙකක් තමයි අපිට active voice තියෙන එකක් passive voice වලට convert කරන්න සහ active voice වලින් නැත්නම් active voice වලින් අපිට describe කරන්න බැරි දෙයක් describe කරන්න තියෙන තැන්වලදී passive voice use කරන්න අවශ්‍ය වෙන නිසා ඒක තමයි අපි passive voice ඉගෙන ගන්නේ uses of passive voice වල භාවිතයන් හරිද passive voice වල භාවිතයන් if you are interested in what happened to the object instead of what the subject did if you are interested in what happened to the object instead of what the subject did හරිද අපි subject එක කරපු දෙයට වඩා හරිද object එකෙන් වෙච්ච දේ නැත්නම් අපිට ඒ ක්‍රියාව නිසා සිදුවෙච්ච බලපෑම මොකක්ද කියන ඒවා අපි වැඩිපුරම අවධානය යොමු කරද්දී අපි passive voice use කරනවා. ඒ කියන්නේ object එක නැත්නම් ඒ සිද්ධ වෙච්ච දේ ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. හරිද? දැන් අතන අපි අර ඉස්සෙල් උදාහරණෙම ගමු. The road is being constructed. හරිද? එතකොට එතන අපි අවධානය යොමු කරන්නේ පාර හදන එක. නැත්නම් කවුද පාර හදන්නේ? ඒවා එහෙම කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. පාර හැදෙන එක තමයි අපේ main concern එක. හරිද? එතකොට අපි you have to pay the attention to the object. What happened to the object? හරිද? වෙන්නේ මොකක්ද? එතකොට අන්න ඒ වගේ තැන් වලදී අපි passive voice use කරනවා. The wedding is cancelled. අපි දන්නේ example එක විතර ගත්ත පස්සේ wedding is cancelled. wedding එක cancel කරා. cancel කරේ කවුද? මොකටද? ඒ කිසි දෙයක් අදාළ නැහැ. wedding එක cancel කරපු එක තමයි අපි main concern එක. හරිද? What happened to the object? Object එකට මොකද වෙලා තියෙන්නේ? Object එක තමයි wedding එක. wedding එක cancelled. The wedding is cancelled. If you are interested in what happened to the object instead of what the subject did. කවුද wedding එක cancel කරේ කියන එක අපිට අදාළ නැහැ. අපි බලන්නේ wedding එක cancel කරපු එකේ wedding එක cancel ද කියලා විතරයි. හරිද? ඒක පළවෙනි use එක passive voice වල. හරිද? object එක ගැන තමයි අපි mainly concern කරන්නේ, mainly focus කරන්නේ. Second point, when you have no idea who performed the action. When you have no idea who performed the action. ඒ කියන්නේ යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා අපි දන්නේ නැහැ කවුද ඒක කරේ කියලා. හරිද? යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා අපි දන්නේ නැහැ කවුද ඒක කරේ කියලා. අපිට මෙහෙම ගන්නවා 10 people were injured in a car accident. 10 people were injured in a car accident. අපි දන්නේ නැහැ මේ කවුද accident එක කරේ කියලා. හැබැයි 10 දෙනෙක් තුවාල වෙලා තියෙනවා. හරිද? 10 people were injured in a car accident. ඊට පස්සේ අපි එතන දන්නේ නැහැ කවුද action එක කරේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි එතෙන්දී object එක ගැන concern කරලා තියෙනවා කවුද ඒක කරේ කියලාත් අපි දන්නේ නැතනටපත් වෙලා තියෙනවා. එතකොට එතන completely එතන අපිට ideas මේ දෙකම එනවා. first එකේ අපි කතා කරපු idea එක සහ second එකේ අපි කතා කරපු idea එක. 10 දෙනෙක් injured ලා තියෙන එක ගැන තමයි අපේ concern එක. හැබැයි අපි දන්නේ නැහැ කවුද ඒක කරේ කියලා. එතකොට මේ පළවෙනි එකට අදාළව object එක මොකක්ද කියලා අපි concern කරලා තියෙනවා. දෙවෙනි එකට අදාළව කවුද ඒක කරේ කියන idea එක අපිට නැහැ. එතකොට අපිට passive form එකකට use කරන්න පුළුවන්. When you have no idea who performed the action. The dog was saved by a stranger from an accident in the morning. The dog was saved by a stranger from an accident in the morning. The stranger is unknown person that you don't know about anything about the stranger. So that you could use the dog was saved by a stranger from an accident in the morning. You can use in a passive form. බල්ලා බේරගත්තා දන්නේ නැති අමුත්තෙකු විසින් බල්ලා the dog කියලා ගත්තේ ඒකයි. එතකොට ඒ බල්ලා ගැන ඔයාලා දන්නවා කවුද කියලා බල්ලා. dog කියලා ගත්තොත් the dog also unknown thing could be. ඒක නිසා තමයි the dog කියලා ගත්තේ. the dog කියලා ගත්තම ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා ඒ බල්ලා දන්න කෙනෙක් කවුරු හරි දන්න බල්ලෙක්. The dog was saved by a stranger from an accident in the morning. බල්ලා අමුත්තෙකු විසින් බේරගත්තා උදෑසන සිදුවී අනතුරෙන්. හරිද? නැත්නම් උදෑසන සිදුව අනතුරෙන් බල්ලා අමුත්තෙකු විසින් බේරගත්ත ඒ අනතුර සිදු වෙන කලින්. හරි. ඊට පස්සේ ඒක අපිට ගන්න පුළුවන් passive voice අපි use කරන තැනක් විදියට. When you have no idea who performed the action. ඊට පස්සේ in the third point, when describing impersonal matters. When describing impersonal matters. ඒ කියන්නේ අපිට අදාළ නැති දේවල් අපි express කරනවා නම් describe කරනවා නම් අපිට
ලියන්න පුළුවන් ඒවා passive form එකෙන්. As an examples, official writing, official writings, meeting minutes, articles, notice, everything you could write, you could put in this part, in this point, when describing impersonal matters. හරිද? අපිට පෞද්ගලික වදාන්න දේවල් ගැන අපි විග්‍රහ කරනකොටත් අපිට passive voice use කරන්න පුළුවන්. හරි. අපි notice එකක් දාලා දෙන්න පුළුවන් මේ විදියට අපි හිතමු යම්කිසි සේවා ස්ථානයක in a working place you could see this sentence. All crew members must be worn face shields. Probably in the construction site, you could see notice and the warning signs like this. All crew members must be worn face shields. Hammer crew member kenekma face shields පැළඳීම අනිවාර්යයි. All crew member must be worn face shields. හරිද? ඔය විදිහට අපිට passive voice වල users විග්‍රහ කරන්න පුළුවන්. passive voice users ඔය විදිහට අපිට ගන්න පුළුවන් මොන තැන් වලටද අපිට passive voice use කරන්න වෙන්නේ කියලා. Okay, that's all for passive voices. I think you may have taken the idea about passive voices, I assume. Then let's do the exercise so that I will have an idea that you got the what I have wanted. You got the idea. Then I have been expecting. මම හිතමින් සිටිය විදිහට idea එක ගන්න නැති කියලා හිතෙනවා මට. ඒක practice කරන්න අපි මේ exercise එක කරලා බලමු. Let's do this exercise and see how did you get. මේ exercise එක කරලා බලමු. අපි ඔයාලට කොයිතරම්ක් දුරට මේ passive voice කියන එක සම්බන්ධව අවබෝධයක් ලැබිලා තියෙනවද කියලා. මේ තියෙන sentences ටික ඔයාලා passive form එකට convert කරන්න. Convert කරලා ඉවරලා අපි බලමු how many of you could have got the idea. කී දෙනෙක් idea එක අරගෙන තියෙන්න පුළුවන්ද කියලා. කොයිතරම්ක් දුරට ඔයාලා idea එක අරගෙන තියෙනවද කියලා. Okay. Do the exercise and let me know about your answers. You could write in the chat your answers.